ආයිබෝන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ 12 වෙනි ශ්‍රේණියේ 10 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි 10 වන ඒකකේ පළවෙනි කොටස වීවල පසුවස්සුණු ක්‍රියාකාරකම් කියන පළවෙනි කොටස ආදරණීය දුවල පුතාලත් එක්ක සාර්ථකව ඒ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා අවසන් කරා දුවේ පුතේ. අපි දැන් දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ 10 වන ඒකකයේ දෙවන කොටස දුවේ පුතේ විශේෂයෙන්ම මේ කල්තබාගත නොහැකි අස්වනු වල පසුවස්සුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දුවේ පුතේ විශේෂයෙන්ම කතා කරන්න. ඒ යටතේ අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මේ 10 වන ඒකකයේ 10 වන පාඩම උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ උසස් ගුණාත්මක නිෂ්පාදනයක් සඳහා පසුවස්සුණු තාක්ෂණික ශිල්ප ක්‍රම තමයි පුතේ පාඩම අපේ පාඩමේ නම පාඩම. ඒ යටතේ දෙවෙනි කොටස අපි කතා කරන්නේ මේ කල්තබාගත නොහැකි අස්වනු සඳහා පසුවස්සුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම කල්තබාගත නොහැකි අස්වනු විදිහට අපිට එළවලු පළතුරු අස්වනු හඳුන්වන්න පුළුවන් පුතේ. පලා වර්ග නේද? කොළ වර්ග, කොළ එළවලු නේද පුතේ? එළවලු, පළතුරු වර්ග, කොළ එළවලු වගේ දේවල් අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙතනදී මේ එළවලු සහ පළතුරු වල පසුවස්සුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්, ඉදිරියට යමු අපි. රයිට්. කල්තබාගත නොහැකි අස්වනු සඳහා පසුවස්සුණු ක්‍රියාකාරකම් බලන්න පුතේ. මේ අස්වනු නෙලන අවස්ථාවක් පෙන්눔 කරලා තියෙන්නේ. බලන්න මේ අර මාංශල තක්කාලි නේද පුතේ? මේ බලන්න මාංශල තක්කාලි අස්වනු මේ බලන්න මේ කූඩ වලට අසිරීම සිදු කරලා තියෙනවා පුතේ. නියමිත පරිණත අවස්ථාවට ආවට පස්සේ මේ බලන්න මේ මාංශල තක්කාලියක මේ බලන්නේ මාංශල තක්කාලියක තියෙන්නේ. මේ තක්කාලි වර්ගය බලන්න, මේ තක්කාලි වර්ගයක අස්වනු නෙල්ල මේ බලන්න මේ නෙලපු අස්වනු මේ බලන්න මේ කූඩා මත දාලා මේ විදිහට දාන අවස්ථාවක්. මෙන්න මෙතනත් මේ අස්වනු නෙලන අවස්ථාවක් පෙන්눔 කරලා තියෙන පුතේ. මේ බලන්න අස්වනු නෙලන අවස්ථාවක් නේ. කොළ වර්ගයක් නේද පුතේ? කොළ වර්ගයක් මේ බලන්න අස්වනු කොළ වර්ගයක මේ අස්වනු නෙලන අවස්ථාවක් මේකේ. රයිට්. වාහනත් ශේෂ්ත්‍රයටම රැගෙන ඇවිල්ලා මේ අස්වනු නෙලනවා, හාවස්ටිං කරනවා නේ පුතේ. එළවලු අස්වනු නෙලන අවස්ථාවක් පෙන්눔 කරන්නේ පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ අස්වනු නෙලීම සඳහා එළවලු පළතුරු අස්වනු වලත් පුතේ සුදුසු පරිණත දර්ශක යොදා ගැනීම සිදු කරනවා පුතේ. නියමිත පරිණත දර්ශක වලට පෙර අස්වනු නෙලීමෙන් අපි දන්නවා අස්වනු පසුවස්සුණු හානියට ලක් වෙනවා පුතේ. ඒ වගේම නියමිත පරිණත දර්ශකයට පස්සේ ඕමැචි වුණාට පස්සෙත් මේ අස්වනු එළවලු පළතුරු අස්වනු නෙලීමේදී ඒකත් පසුවස්සුණු හානියට බලපාන. ඉතින් නිවැරදි අපි ගන්නවා පරිණත දර්ශක අවස්ථාවේ නිවැරදි මැචුරිටි ඉන්ඩෙක්ස් එකේදී අස්වනු නෙලීම මගින් පුතේ අපිට උසස් ගුණාත්මක ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් පුතේ. ඒක අස්වැන්නේ ගුණාත්මක භාවයට සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා පුතේ ඒක හේතු වෙනවා. විශේෂයෙන්ම මේ නියමිත පරිණත අවස්ථාවේ අස්වනු නෙලීම. ඉතින් විශේෂයෙන්ම අස්වනු නෙලීමේ ක්‍රම අනුව පුතේ අස්වනු නෙලීම සඳහා භාවිතා කරන උපකරණ අනුව, ඒ වගේම අස්වනු නෙලීම සඳහා භාවිතා කරන මේ යාන්ත්‍රික ක්‍රම අපි දන්නවා මේක මිනිස් ශ්‍රමයේ භාවිතා කරලා අතින් අස්වනු නෙලනවා. ඒ වගේම යන්ත්‍ර මගින් අස්වනු නෙලනවා පුතේ. ඉතින් මේ සඳහා අපි දන්නවා උපකරණ භාවිතයෙන් අස්වනු නෙලනවා. ඉතින් මේ අස්වනු නැනීමේ ක්‍රම අනුවත් මේ ආහාරවල නැත්නම් එළවලු පළතුරු වල මේ අස්වනු වල පසු අස්වනු හානි වීම සඳහා බලපානවා පුතේ. මේ විවිධ ඒ කියන්නේ අපි යෝග්‍ය නොවන අස්වනු නෙලීමේ ක්‍රම භාවිතා කිරීම නිසා මේ අස්වනු වලට හානි වෙන්න පුළුවන්, පසු අස්වනු හානි වෙන්න පුළුවන් දුවේ පුතේ. අස්වනු නෙලීම සඳහා භාවිතා කරන ක්‍රම වේද අනුවත් අස්වනු නෙලීමේදී මේ අස්වනු වලට හානි සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කල්තබාගත නොහැකි එළවලු පළතුරු අස්වනු සඳහා අස්වනු නෙලීමේදී අනුගමනය කරන ක්‍රියාවලි අනුව හාවස්ටිං මෙතඩ් අනුව පුතේ මේ අස්වනු වලට හානි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා අපි හඳුනගෙන තියෙනවා. හරි, අපි ඉදිරියට යමු. රයිට්, මේ බලන්න මෙතන පෙන්ලා තියෙනවා පුතේ මේ අස්වනු විශේෂයෙන්ම එළවලු පළතුරු අස්වනු. මේ බලන්න දැන් වෙළඳ පොළ තුල මේ අස්වනු තියලා තියෙන ආකාරය, ඇසුරලා තියෙන ආකාරය අනුව මේ බලන්න මේ අස්වනු මේ බලන්න කෙසෙල් ගෙඩි මේකාද තක්කාලි තියෙනවා, බෙල් පෙපර් තියෙනවා, මේ ඇපල් තියෙනවා නේද? තවත් මේ අපි දන්නවා කෝන් තියෙනවා නේ, ඉරුගු වර්ගයක් වගේ පේන්නේ නේද? මේ ඇසුරුම් කරලා තියෙනවා. මෙතන අපිට පේන්න තියෙනවා මේ නැවුම් එළවලු පළතුරු. මේ බලන්න සමහර අවස්ථාව මේ එළවලු මේ බලන්න මේ පසුවස්සුණු හානි වෙච්ච අවස්ථා අපිට දැක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. රයිට්. එතකොට මේ බලන්න මෙතනත් මේ බෙල් පෙපර් තියෙනවා, තක්කාලි තියෙනවා නේද පුතේ? බටු මේ ෆෘට්ස් තියෙනවා, මේ තක්කාලි තියෙනවා, ඇපල් තියෙනවා, මිදි තියෙනවා නේද පුතේ? මේ ලෙමන් තියෙනවා මේ. රයිට්. කොළ වර්ග මේ කල්තබාගත නොහැකි එළවලු පළතුරු තමයි පුතේ මෙතන තියෙන. මෙතනත් බලන්නකො මේ ඇසිරීම සිදු කරලා තියෙනවා. මේ කූඩාවල දාලා බලන්න දුවේ පුතේ. පළතුරු තියෙනවා පුතේ, එළවලු තියෙනවා නේද? මේ විදිහට ඇසිරීම සිදු කරලා තියෙනවා එළවලු පළතුරු වෙළඳ පොලක. බලන්න මේ ඇසිරීම මේ කූඩාවල දාලා මේ බලන්න වෙන වෙනම
මේ එළවලු වෙන වෙනම ඇසිරීම සිදු කරලා තියෙනවා බලන්න මෙතන දෙලුම් තියෙනවා මේ ඇපල් තියෙනවා මිදි තියෙනවා මේ බලන්න කිවි තියෙනවා නේද ඉතින් මේ එළවලු පළතුරු අසුරලා තියෙන අවස්ථාවක් මේ වෙළඳ පොලක අපිට එකක් මේ හඳුනා ගන්න පුළුවන් මේ වෙළඳ පොලක එළවලු පළතුරු අසුරලා තියෙන ආකාරය right මේ බලන්න මේ අසුණු පිරිසුදු කරන අවස්ථාවක් පුතේ මේ බලන්න right මේ බලන්න අසුණු පිරිසුදු කරනවා පුතේ මේ බලන්න මේ පිරිසුදු කරන අවස්ථාවක් නේ ඔව් ක්ලීනින් එකක් right බලන්න මෙතන මේ පැකින් මැටීරියල් එකකුත් මෙතන තියෙනවානේ පැකින් මැටීරියල් එකකුත් තියෙනවා වගේ පේනවා හිතනනේ ඊට පස්සේ මේ බලන්න අසුණු නෙලන අවස්ථාවක් මේ අසුණු නෙලන අවස්ථාවක් කැරට් අසුණු නෙලන අවස්ථාවක් බලන්න මේ කැරට් අසුණු නෙලන අවස්ථාවක් මේ අසුණු නෙලන අවස්ථාවක් මේ බලන්න right මෙතන මේ බලන්න harvesting කරනවා නේ පුතේ මේ බලන්න තක්කාලි අසුණු නෙලන අවස්ථාවක් අසුණු නෙලන අවස්ථාවක් right මේ බලන්න අසුණු පිරිසුදු කරන අවස්ථාවක් අසුණු සේදීම සේදීම සිදු කරනවානේ right සේදීම right මෙන්න නෙලන ලද අසුණු මේ බලන්න ශේෂ්ත්‍රයේ ඉඳලා මේ නෙලන ලද අසුණු රැගෙන අවස්ථාවක් පෙන්වුම් කරලා තියෙන ස්ට්‍රෝබෙරි නේද පුතේ පළතුරු අසුණු මේ බලන්න මේ මෙතනනේ මේ කූඩේකට තක්කාලි අසුණු නෙලන අවස්ථාවක් මේ නෙලා ගන්නාලද කැරට් අසුණු මේ බලන්න පිරිසුදු කරනවා සේදීම මගින් පිරිසුදු කරන අවස්ථාවක් ආදරණීය දුවේ පුතේ පෙන්වලා තියෙන්නේ මේ බලන්න මේ පොලිටනල් එක ආරක්ෂිත ගෘහයක් තුල නේද පුතේ මේ ආරක්ෂිත ගෘහයක් තුල වගා කරන ලද මේ බලන්න මේ නිර්පාංශු වගා ක්‍රමයට තේ වගා කරන ලද මේ බලන්න සොයිල්ලස් කල්චර් එකක් වගේ පේනනේ ස්ට්‍රෝබෙරි වගාවකින් මේ බලන්න අස්වැන්න නෙලාගෙන මේ ස්ට්‍රෝබෙරි වගාවකින් අස්වැන්න නෙලාගෙන මේ අස්වැන්න මේ අසුරලා මේ කූඩේක රැගෙන යන අවස්ථාව නෙලනද අස්වැන්න රැගෙන යන අවස්ථාවක් නේද පුතේ හරි ඊළඟට මෙන්න බලන්න අස්සරු පිරිසුදු කරනවා පුතේ අස්සරු සේදීම තවත් අස්සරු පිරිසුදු කරන අවස්ථාවක් මේ බලන්න මේකේ බනානා මේ කෙසෙල් අස්සරු සේදීම කරනවා පුතේ කෙසෙල් අස්සරු පිරිසුදු කිරීම කරන අවස්ථාව බනානා මෙතනත් අස්සනු සේදීම සිදු කරන අවස්ථාවක් කොළ වර්ගයක් වගේ නේ කොළ වර්ගයක් වගේ පේන්නේ පුතේ කොළ අස්සනු නේද කොළ එළවලුවක් නේද පුතේ කොළ එළවලුවක් වගේ පේන්නේ කොළ එළවලුවක් සේදීම සිදු කරන අවස්ථාවක් right නේ මේ බලන්න මේ වතුර ජල භාජන වලට දාලා සෝදනවා මේ පිරිසුදු කරන අවස්ථාවක් පුතේ කෙසෙල් ලස්සන මේ කොළ එළවලුවක් නේද පුතේ පලා වර්ගයක් වගේ දෙයක් කොළ එළවලුවක් පුතේ සලාද වගේ කොළ වගේ පේන්නේ මේ පිරිසුදු කිරීම සිදු කරන අවස්ථාවක් පුතේ මේ ජල ටැංකියකට දාලා නෙමෙයි ජල කරාම තියෙනවා හරි මෙන්න පුතේ අසනු ඇසිරීම සිදු කරලා තියෙනවා පුතේ මේ අසනු තෝරලා අසනු තේරීම සිදු කරලා තියෙනවා පුතේ අසනු තේරීම සිදු කරලා තියෙන අවස්ථාවක් මේ අසනු තේරීම සිදු කරලා තියෙනවා මේ අසනු තෝරනෝ මේ තක්කාලි අසනු නිවැරදිව තේරීම සිදු කරන ලද අවස්ථාවක් මෙන්න තක්කාලි අසනු තේරීම සිදු කරලා දෙනවා පුතේ මේ
තක්කාලි අස්සුණු මේ බලන්න තෝරලා වෙනම ගොඩවල් වලට මේ තේරීම සිදු කරලා තියෙනවා. තෝරලා මේ බලන්න මෙතන මේවට දාලා තියෙනවා මේ. වෙන් කරලා මේ බලන්න වෙන් කරලා දාලා තියෙනවා. තක්කාලි අස්සුණු වෙන් කරලා තෝරලා අසුරලා තියෙන අවස්ථාව. මේ බලන්න කෙසෙල් තෝරලා තියෙන අවස්ථාවක් මේ බලන්න. කෙසෙල් අස්සුණු තේරීම සිදු කරලා තියෙන අවස්ථාවක් මේ බලන්න. කෙසෙල් අස්සුණු තේරීමක්. all green මේ බලන්න ඔක්කොම green තියෙන්නේ. green with the trace of yellow. trace වල තියෙන්නේ more green than yellow. more yellow than green මේ අවස්ථාව. yellow with trace of green. green වල trace එකක් තියෙනවා. all yellow ඔක්කොම ඉදලා තියෙන්නේ. all yellow with brown නේද මේ brown වෙලා තියෙනවා. all yellow with brown එකක් තියෙනවා පුතේ. right brown ගතියක් ඇවිල්ලා තියෙනවා පුතේ මේක ටිකක් නේ මේ තාත්තේ මේ ඉදිලා අමතරව මේ brown ගතියක් පෙන්වන්න කරනවා නේ අසනු මෙන්න පුතේ අසනු ඇසිරීම අස්සනු ඇසිරීමයි පුතේ මෙතන පෙන්වන්න කරලා තියෙන බලන්න මේ ස්ට්‍රෝබෙරි බලන්න නැවුම් ස්ට්‍රෝබෙරි බලන්න මේ ට්‍රේ වලට අසුරලා තියෙනවා පුතේ ඊට පස්සේ මේ බලන්න නැවුම් පළතුරු තියෙනවා කොමඩු තියෙනවා නේද පුතේ මේ ඇපල් තියෙනවා මිදි තියෙනවා මේ කිවි තියෙනවා මේ බලන්න මේවා සුදුසු ගැලපෙන අසුරුම් වල මේ අසුරලා තියෙනවා පුතේ කොමඩු කිවි මේ කොමඩු කිවි මේ බෙදෙන මිදි ඇපල් නේ මේ බලන්න කොමඩු කිවි මිදි මේ කවුද ඇපල් මේ කවුද ස්ට්‍රෝබෙරි රයිට් මේ අස්සනු ඇසිරීම සිදු කරලා තියෙන ආකාරයක් පුතේ කෙසෙල් අස්සනු ඇසිරීම සිදු කරලා තියෙනවා පුතේ බනානා කෙසෙල් ලස්සන ඇසිරීම සිදු කරලා තියෙනවා පුතේ මෙතනත් මේ බලන්න පළතුරු වර්ගයක් නේද පුතේ අසුණු ඇසිරීම සිදු කරලා තියෙනවා මේ පෙට්ටි වල රයිට් මේ බලන්න පුතේ එළවලුනේ බණ්ඩක්කා නේද එළවලු අසුරලා තියෙන අවස්ථාවක් පුතේ මොනවද පුතේ බණ්ඩක්කා රයිට් බණ්ඩක්කා මේ පෙට්ටිය එක අසුරලා තියෙන ආකාරය පුතේ මේ බලන්න මෙතන විවිධ එළවලු පළතුරු ඇසීම සිදු කරලා තියෙනවා පුතේ මාළු මිරිස් ස්ට්‍රෝබෙරි මිරිස් නේද පුතේ බීට් කැරට් පුතේ මේ බලන්න එළවලු සහ පළතුරු ඇසීම සිදු කරලා තියෙන අවස්ථාවක් පුතේ ඇසිරීම එළවලු සහ පළතුරු ඇසිරීම සිදු කරලා තියෙන අවස්ථාවක් පුතේ බලන්න එළවලු සහ පළතුරු ඇසිරීම සිදු කරලා තියෙන අවස්ථාව විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ ඇසිරීමේදී අපි නිවැරදි අසුරුම් ද්‍රව්‍ය භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ මේ බොහෝ අපි බලන්න ඕනේ මේ ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම මේ කල් තබාගත නොහැකි එළවලු පළතුරු ද්‍රව්‍ය ඇසිරීම සඳහා සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ ඉතින් විශේෂයෙන්ම මේ එළවලු ඇසිරීම සඳහා යෝග්‍ය නොවන ඇසුරුම් භාවිතයෙන් අනිවාර්යයෙන්ම පසුවසුණු හානි වෙනවා පුතේ පෝස්ට් සාවස් ඩැමේජ් වෙනවා මේ ඇසුරුම් කිරීම නිවැරදි ආකාරයට සිදු නොකිරීම නිසා නොකිරීම හේතුවෙන් පුතේ මේ එළවලු පළතුරු අස්වනු වලට පසුවස්වනු හානි සිදු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ නිසා මෙතන අපි මේ පෙන්ලා දීලා තියෙන හැම ඇසුරුමක්ම නිවැරදි මේ ඇසුරුම් නෙවෙයි. අපි දන්නවා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ ඇසුරුම් කරන්නේදී ඒ අදාළ ආහාර ද්‍රව්‍ය අනුව
එළවලු පළතුරු වර්ගය අනුව සුදුසු ගැළපෙන නිවැරදි ඇසුරුම් යොදා ගැනීම මගින් පුතේ මේ පසුවස්සුණු හානි අවම කර ගැනීමට අපිට හැකියාව අවස්ථාව තියෙනවා ආදරණීය දුවල පුතාලා ඒකත් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි දුවේ පුතේ. හරි. එහෙනම් ඒකයි මෙතෙන්දී විශේෂයෙන්ම මේ අපි අවධානය කරලා කරන්නේ මේ එළවලු පළතුරු වල පසුවස්සුණු ක්‍රියාකාරකම්. මෙන්න පුතේ ස්ටෝරේජ් කරලා තිනවා ගබඩා කරලා තිනවා. බලන්න ප්‍රශස්ත තත්ත්වයට තේ එළවලු ගබඩා කරලා තියෙන අවස්ථාවක් පුතේ. මේ බලන්න ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට තේ එළවලු පළතුරු ගබඩා කරලා තියෙන අවස්ථාවක් පුතේ මෙතන පෙන්වන්නේ. මෙතනත් එහෙමයි. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව යටතේ right එළවලු පළතුරු ගබඩා කර ඇති අවස්ථාව. මේ බලන්න පුතේ හරි ප්‍රශස්ත උෂ්ණත්වය යටතේ බලන්න මේ සුපිරි වෙළඳ සැල් වල මේ ආකාරයට බලන්න මේ කැරට් තක්කාලි මේ බලන්න මේ බෝංචි නැත්තම් අපි කියන මෙතන තියෙන නම් මෑ කරල් වගේ නේ මාළු මිරිස් බීට් ප්‍රයිස් එකක් තියෙනවා පුතේ නේද? ඊට පස්සේ මේ බලන්න කිව්කම්බර් පිපිඤ්ඤා වර්ග බටු ඈ පුතේ මේ බලන්න පතෝල මේ එතකොට ගෝවා වට්ටක්කා බෙල් පෙපර් සලාද ඈ පුතේ මේ සයිඩ් එකේ පළතුරු තියෙනවා මේ ඇපල් ඊට පස්සේ දොඩම් මේ බලන්න පුතේ මේ ඈ පළතුරු තියෙනවා තුමේ මිදි වර්ග තියෙනවා මේ ඇපල් වර්ග තියෙනවා සලාද වර්ග තියෙනවා මෙතන කරවිල තියෙනවා මේ බලන්න නිවැරදිව මේ සුපිරි වෙළඳ සැලක මේ ප්‍රශස්ත ආර්ද්‍රතා තත්ත්වයට තේ මේ එළවලු පළතුරු අසුණු ඇසිරීම සිදු කරලා තියෙන ආකාරය පුතේ ගබඩා කරලා තියෙන ආකාරය පුතේ මේ ප්‍රශස්ත තත්ත්වයට තේ මේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට තේ එළවලු පළතුරු ගබඩා කරලා තියෙන ආකාරය මේ බලන්න පුතේ මේ බලන්න පුතේ මේවා තුළ මේ පළතුරු ප්‍රශස්ත ආර්ද්‍රතා උෂ්ණත්ව තත්ත්වයට තේ මේ පළතුරු ගබඩා කරලා තියෙනවා මේ දැන් මේ ස්ට්‍රෝබෙරි වගේ වෙන්න ඕනේ පැක් කරලා තියෙන පේන විදිහට නේ රයිට් හරි හොඳයි පුතේ අපි දන්නවා විශේෂයෙන්ම ඔබ දන්නවා මේ එළවලු පළතුරු අස්සුණු නෙළු පසුත් පුතේ මේ වගේ අපි දන්නවා මේ පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා පුතේ ඒවා ශ්වසනයේ සිදු වෙනවා පුතේ අපි දන්නවා ඉතිලීන් නිෂ්පාදනය සිදු වෙනවා ඒක නිසා අපි දන්නවා මේවා මේ ප්‍රශස්ත තත්ත්වයට තේ ගබඩා කරලා තියන්න ඕනේ පුතේ මේ ශ්වසනයේ සඳහා වැය වෙන්නේ මේ ආහාරවල ගබඩා කරලා තියෙන මේ සංචිත ආහාරයි පුතේ වැය වෙන්නේ අපි දන්නවා එළවලු පළතුරු අස්සුණු නෙළු පසුත් ඒවා ශ්වසනය කරනවා පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා පුතේ ඉතිලීන් නිෂ්පාදනය වෙන දේවල් සිදු වෙනවා අපි දන්නවා පුතේ මේ එළවලු පළතුරු අස්වනු ප්‍රශස්ත තත්ත්වයට තේ ගබඩා කරලා තබා ගැනීමෙන් මේ වගේ නැවුම් බව ආරක්ෂා කරගන්න පුළුවන් පුතේ නැවුම් බව මේවා සුරක්ෂිතව නැවුම් ප්‍රෙෂ් ගතිය නැවුම්ගත් බව ආරක්ෂා කරලා මේවා අපිට ගබඩා කරලා තියාගන්න හැකියාවක් තියෙනවා හැබැයි ප්‍රශස්ත ආර්ද්‍රතා සහ උෂ්ණත්ව තත්ත්වයට තේ ආකාරයට පුතේ අපිට මෙන්න මේ විදිහට පුතේ මේ සුපිරි වෙළඳ සැල් වල මෙන්න මේ ආකාරයට එළවලු පළතුරු ස්ටෝර් කරලා තියෙනවා ප්‍රශස්ත තත්ත්වයට තේ ආර්ද්‍රතා හා උෂ්ණත්ව තත්ත්වයට තේ මෙලෙස ගබඩා කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් හරි ඉදිරියට යමු මේ බලන්න පුතේ ඒකත් එහෙමයි මේ බලන්න මෙතනත් මේ ප්‍රශස්ත තත්ත්වයට තේ සුපිරි වෙළඳ සැල් වල මේ ගබඩා කරලා තියෙනවා මේ බලන්න පුතේ පළතුරු නේද පුතේ බෙල් පෙපර් තියෙනවා පුතේ මෙතන බලන්න මේ කැරට් තියෙනවා මේ බලන්න පුතේ එළවලු පළතුරු අස්සම මේ ගබඩා කරලා තියෙනවා මේ බලන්න කර්මාන්ත ශාලාවක පුතේ මේ එළවලු පළතුරු නැත්තම් මේ කල් තබා ගත නොහැකි අස්සන මේ බලන්න ප්‍රශස්ත තත්ත්වයට තේ කූල් රූම් එකක ස්ටෝර් කරලා තියෙන ආකාරය පුතේ මේ කූල් රූම් එකක් තියෙන්නේ ප්‍රශස්ත උෂ්ණ තත්ත්වයට අපනයනය සඳහා වෙළඳපොළ සඳහා ඉදිරිපත් කරන තුරු ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකක් අවසන් නිෂ්පාදන මේ බලන්න ගබඩා තුල පුතේ මේ සීත ගබඩා තුල කූල් රූම් තුල ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට මේ බලන්න පුතේ ගබඩා කරලා තියෙනවා මේ ආකාරයට මේ බලන්න මේ කූල් රූම් එකක් පුතේ මේ බලන්න කූල් රූම් එකක් ඇතුලේ මේ නියමිත ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට අපනයනය සඳහා හෝ දේශීය වෙළඳපොළ සඳහා යවනතෙකු ට්‍රාන්ස්පෝර්ට් කරන තුරු පුතේ ප්‍රවාහනය කරන තුරු මේ බලන්න මේවා මේ අවසන් නිෂ්පාදන ගබඩා කරලා තියෙන ආකාරයේ ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එක මෙන්න මේ ආකාරයට පුතේ අපිට ප්‍රශස්ත තත්ත්වයට තේ මේ කූල් රූම් තුල ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට තේ ඒවා ගබඩා කරලා තියන්න පුළුවන් ඒ වගේ නැවුම් බව ආරක්ෂා වන ආකාරයට මෙලෙස ගබඩා කරලා තැබීමේ හැකියාව තියෙනවා පුතේ මේ ආකාරයට හරි රයිට් ඊට පස්සේ ප්‍රවාහනයට යනවා පුතේ අපි මේ බලන්න මෙතනත් බලන්න මේ ගබඩා කරලා තියෙන අවස්ථාවක් පුතේ මේ බලන්න මේකත් මේ බලන්න මේ කූල් රූම් එකක මේ ගබඩා කරලා තියෙන අවස්ථාවක් බලන්න පුතේ මේ ගබඩා කරලා තියෙන අවස්ථාව ට්‍රක් එකක් නෙවෙයි මෙතන තියෙන ට්‍රක් එකක් නේ මේ ට්‍රක් එකක් ඇතුලේ නෙවෙයිනේ ඔව් ට්‍රක් එකක් ඇතුලේ නෙවෙයි මේ බලන්න මේ ගබඩා කරලා තියෙන ආකාරය පුතේ මේ බලන්න පැලට් මතනේ මේ ගබඩා කරලා තියෙන පුතේ මේවා මේ ගබඩා කරලා තියෙන අවස්ථාව මේ බලන්න ට්‍රක් එකක මේක නම් සාමාන්‍ය පුයිස ට්‍රක් එකක් නෙවෙයි මේ ප්ලේට් වල දාලා මේ තැටි වල දාලා පුතේ බඳුන් වල දාලා මේ බලන්න උඩින්
ටෙන්ට් එකක් වගේ දාලා තියෙනවා වැස්සොත් එහෙම වහන්න වෙන්නේ නැති. ඉතින් මේකෙදී අපිට මේ විශේෂයෙන්ම බලන්න මේ ඇසුරුම් කිරීමේදී සමහර ඒ වගේ දෝෂ ගැටලු තියෙනවා. මේ විදිහට අපි ආවරණය එළියට මේක වහන්න තියෙනවා. ඇත්ත මෙහෙම අපි දන්නවා මේ දේශගුණික කාලගුණික වෙනස්කම් වලට වර්ෂාවට අවුවට සුළඟට මේවා බඳුන් වෙන්න පුළුවන් පුතේ. ඒ වගේ මේවට අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ආහාර ද්‍රව්‍යනේ පුතේ. පසුවසුණු හානි වෙන්න පුළුවන් ප්‍රවාහනයේදී. ඉතින් මේ රළු ප්‍රවාහනයේ නේද පුතේ මේ අස්වනු මත ඉඳගෙන යාම වගේ දේවල් ඈ පුතේ මේ ධාවනයේදී නේද අපි මේ අර අපි වේගයෙන් තිරිංග යොදන අවස්ථානේ අපි මේවා අපි දන්නවා ස්මූත්ලි මේවා ප්‍රවාහනය කරන්න ඕනේ පුතේ. රළු ප්‍රවාහනයෙන් වැළකීලා මේ නියමිත ඇසුරුම් භාවිතා කරලා තමයි මේ ප්‍රවාහන කටයුතු කරන්න ඕනේ. මේ බලන්න මේකෙදින් මේ ආවරණයක් නැහැ. නිරාවරිතව තියෙන එළවලු පළතුරු අසුන් අපි දන්නවා මේවා ඉක්මනින් මේ අපි දන්නවා කල් තබාගත නොහැකි අස්වනු තමයි එළවලු පළතුරු කියන්නේ. ඉතින් මේවා ප්‍රශස්ත තත්වයට තිය පුතේ අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කිරීමේදී ඒවා අපි අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. නියම විදිහට ඇසුරුම් කරන්න ඕනේ. රයිට් මේ බලන්න පුතේ මේ හානි වෙච්ච අස්වනු මේ බලන්න මේ අස්වනු මේ කරේ තියාගෙන රැගෙන යන අවස්ථාවක් මේ බලන්න. මේ බලන්න මේ අස්වනු මේ කොච්චර මේ හානි වෙලා තියෙනවද කියලා මේ බලන්න එකමත් එක දාලා මේ පසු අස්වනු හානි වෙච්ච අවස්ථාවක් ලංකාවේ 30-40ක් ප්‍රමාණයක් මේ පසු අස්වනු හානි පුතේ පෝස්ට් හවුස් ඩැමේජ් වෙනවා. අස්වනු නෙලන අවස්ථාවේ ඉඳන් අස්වනු පාරිභෝගික අතර පත්වන අවස්ථාව දක්වා මේ පසු අස්වනු හානි සිදු වෙනවා පුතේ. පෝස්ට් හවුස් ඩැමේජ් සිද්ධ වෙනවා. මේ බලන්න ලූණු මේ බිම දාලා තියෙනවා. මේ බලන්න ඉතින් මේ වගේ මේ අපද්‍රව්‍ය එකතු වෙනවා. ඒ වගේම දූවිලි වගේ දේවල් එකතු වෙනවා පුතේ. හදිස්සියේ වැස්සොත් මේවා තෙමෙනවා. මේ බලන්න මේ බෑම පැටවීම කරන විදිහ බලන්නකෝ පුතේ. ඉතින් මේ බලන්න මේ උඩ නැගලා ගෝනේ උඩ නැගලා ඉතින් මේ අස්වනු වලට පසු අස්වනු හානි වෙන අවස්ථාවන් පුතේ. මේ හරි ප්‍රවාහනයේදී මේ බලන්න ඉතින් මේ වෙළඳ පොළට මේ ගෙනල්ලා තියෙන මේවා මේ දාලා තියෙන විදිය බලන්න. මේක මත එක දාලා පැටවීම කරලා තියෙනවා. මේ බලන්න මේ බිමටත් වැටිලා ඒවා මේ ඔය ඉතින් අස්වනු හානි වෙන අපරාධ නිකන් කාලය ශ්‍රමය මුදල් මේ ජලය පස ඒ වගේ මේ සම්පත් පුතේ භාවිතා කරලා විශාල මුදලක් වියදම් කරලා ඒ වගේම විශාල ශ්‍රමයක් නේද කාලයක් මුදලක් මෙන්න මේ දේවල් වැය කරලා සිදු කරන මේ නිෂ්පාදන ගොවියන් විසින් සිදු කරන නිෂ්පාදන මේ පසුවස්වනු ක්‍රියාකාරකම් වැරදි සහගත ලෙස මේ පසුවස්වනු ක්‍රියාකාරකම් මේ පෝස්ට් හවුස් හැන්ඩලින් වල තියෙන දුර්වලතා ඒ කියන්නේ අපි කියන්නේ නිවැරදි නොවන පසුවස්වනු ක්‍රියාකාරකම් භාවිතා කිරීම නිසා අනුගමනය කිරීම නිසා විශේෂයෙන්ම අස්වනු නෙලීමේදී අස්වනු පිරිසුදු කිරීමේදී අස්වනු තේරීමේදී අස්වනු ශ්‍රේණිගත කිරීමේදී අස්වනු ඇසුරුම් කිරීමේදී අස්වනු ගබඩා කිරීමේදී ඒ වගේම අස්වනු ප්‍රවාහනය නිසා වෙළඳ පොලේදී පුතේ මේ භාවිතා කරන පසුවස්වනු ක්‍රියාකාරකම් නිසා පුතේ අස්වනු වලට මේ ආකාරයට හානි වෙන්න පුළුවන්. ලංකාවේ 30-40කට වඩා මං කියන්නේ අනිවාර්යයෙන්ම භාගයට භාගයක් 50-50 මේ පසුවස්වනු හානි වෙනවා කියලා අපිට බොහෝ විට කියන්න පුළුවන්. 40 කිව්වට ඊටත් එකක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා මේ පසුවස්වනු හානිය ගත්තාම පුතේ. රයිට්? හොඳයි. රයිට් එතකොට මේ බලන්න මේ ප්‍රවාහනය කරනවා මේ බලන්න මේ විදිහට මේ බලන්න මේ ලෑලි වලින් ගහපු මේ වගේ වදිනවා මේ බලන්න කෙලීම අස්වනු මේවත් එක ගැටෙනවා ඍජුවම මේ බලන්න මේ ට්‍රක් එකක මේ නැත්තම් මේ ගෙනියන ට්‍රැක්ටර් එක මේ බලන්න මේ ලෑලි මේ තියෙන තැන් වල ගැටෙනවා අස්වනු මේ බලන්න මේ අස්වනු බිම වැටිලා තියෙනවා මේ බලන්න අහුලනවා මේ බලන්න මේ එක මත එක පටවලා මේ බලන්නකො මේ ඕලෝඩ් විදියට මේ ට්‍රක් එකේ ට්‍රැක්ටරේ ගෙනින ආකාරය බලන්නකො හැමතැනම අස්වනු පාරෙත් වැටිලා අපරාධ මේ මහන්සි වෙලා නිෂ්පාදනය කරන හාවස්ට් එක අපරාධ මේ භාවිතා කරන පසුවස්වනු ක්‍රියාකාරකම් මේ නොගැලපෙන අයෝග්‍ය ඇසුරුම් ක්‍රම ඒ වගේම මේ ප්‍රවාහන ක්‍රම නිසා අස්වනු වලට මේ ආකාරයට හානි වෙනවා පුතේ. ඉතින් ඒක විශාල අපරාධයක් අපිට කියන්න පුළුවන්. මේ බලන්න මේ ප්‍රවාහනය කරන විදිය. මෙන්න බලන්න නිසි අයුරින් ප්‍රවාහනය කරනවා. මේ බලන්න ෂිප්මන්ට් එකක් මේ නේද පුතේ නැවක මේ බලන්න මේ ට්‍රක් එකක ප්‍රවාහනය කරන අවස්ථාවක් මේ බලන්න ට්‍රේන් එකක මේ වගේ ප්‍රශස්ත තත්ත්ව මේ බලන්න ෆ්ලයිට් එකක ගුවන් යානයක වෙනම කාගෝ එකක අපි දන්නවා මේකේ ප්‍රශස්ත තත්ත්වයට තේ ප්‍රවාහන කටයුතු සිද්ධ වෙනවා. මේ බලන්න මේ වගේ මේ කන්ටේනර්ස් ගෙනින හැටි නැවක ඉතින් මේ බලන්න මේ වගේ විශාල ට්‍රක් එකක හරි මේ ආකාරයට මේ ප්‍රවාහන මාධ්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ප්‍රවාහනයේදී පසුවස්වනු හානි අවම වන ආකාරයට ප්‍රවාහන කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ පුතේ. විශේෂයෙන් එක කියන්න ඕනේ මෙතනදී. මේ බලන්න පීස ට්‍රක් එකක් පුතේ මේ බලන්න ප්‍රශස්ත තත්ත්ව මේකේ තියෙන මේ වෙන ෆීස ට්‍රක් එකක් ඇතුලේ එළවලු පළතුරු ප්‍රවාහනය කරනවා පුතේ. ෆීස ට්‍රක් එකක් මේ තියෙන ෆීස ට්‍රක් එකක් පුතේ මේ බලන්න ෆීස ට්‍රක් එකක ඇතුළේ මේ බලන්න ඊටාම පිරිසුදු තත්ත්වයෙන් තියෙනවා පුතේ. මේකේ ප්‍රශස්ත උෂ්ණත්ව ආර්ද්‍රතා තත්ත්ව පවත්වා ගන්න පුළුවන් ෆීස ට්‍රක් එකක් පුතේ. මේක ඇතුලේ මේ බලන්න මේ ට්‍රක් එක ඇතුලේ ඉන්සයිඩ් යුනිට් එක බලන්න පුතේ මේ අවුට්සයිඩ් එක මේ තියෙන ෆීස ට්‍රක් එකක්
එළවලු පළතුරු අස්වනු කල් තබාගත නොහැකි අස්වනු ප්‍රවාහනය කිරීම සඳහා පුතේ මෙවැනි පීස ට්‍රක් එකක් අපිට යොදා ගන්න පුළුවන් සීතාගාර පහසුකම් සහිත මෙවැනි වාහනයක් ට්‍රක් එකක් පීස ට්‍රක් එකක් යොදා ගන්න පුළුවන් පුතේ මේ නැවුම් එළවලු පළතුරු අස්වනු ඒ වගේ නැවුම් බව ආරක්ෂණය වෙන අන්දමින් පුතේ අදාළ ස්ථානයේ වෙළඳපොළට නැත්නම් එයාපෝට් එකේ නැත්නම් අපිට මේවා මේ විශේෂයෙන්ම අපි මේ ඊළඟට මේවා වෙළඳපොළට ඉදිරිපත් කරන්න මේ ආකාරයට අපිට ප්‍රවාහනය කරන්න පුළුවන් මේ ෆීස ට්‍රක් භාවිතා කරලා ඒවයි නැවුම් බව සුරක්ෂිත වන අන්දමට පුතේ එළවලු පළතුරු අස්වනු අපි දන්නවා ඒවා කල් තබාගත නොහැකි අස්වනු මෙලෙස අපිට ප්‍රවාහනය කරන්න පුළුවන් පුතේ. ඒවයි ආයු කාලය වැඩි කරගන්න පුළුවන් අපේ එකේ සෙල්ෆ් ලයිෆ් එක වැඩි කරගන්න පුළුවන් ඒ වගේ. රයිට් මේ බලන්න පුතේ මේ ඇසිරීම සිදු කරලා තියෙන ආකාරය බලන්න මේ පළතුරු ඇපල් ප්‍රවාහනය කරනවා පුතේ නිවැරදි ආකාරයට බලන්න මේ දැන් උඩ තියෙන පෙට්ටිය බර යට පෙට්ටියට එන්නේ නැති වෙන්නේ මේක සකස් කරලා තියෙන පෙට්ටිය බලන්නකො මේ පෙට්ටිය තියලා තියෙන විදිහ මේ බලන්න මේ ඇසුරුම් කරලා තියෙන මේ උඩ පෙට්ටිය යට පෙට්ටියත් එක්ක ගැටෙන්නේ නැහැ මේ බලන්න මේ යට තියෙන අස්සනු සුරක්ෂිතව තියෙනවා පුතේ මේ ඒ විදිහට තමයි මේ පෙට්ටි සකස් කරලා තියෙන්නේ බලන්න නිවා ආකාරයෙන් මේ ඇසුරුම් කරන මේ ප්‍රවාහනය ඇත්තටම පුතේ මනාව මේ ප්‍රවාහන කටයුතු සිදු කරන්න ඕන පුතේ මේවට හැවෙන හානිය අවම කරගනිමින් නැත්නම් අපරාධේ ශාල වියදමක් මේ නිෂ්පාදනය සඳහා එළවලු පළතුරු නිෂ්පාදනය සඳහා පුතේ යොදවලා අවසානයේ විශාල හානියක් මේ පසුවස්වනු හානිය ලංකාවේ නම් පුතේ ඇත්තටම 50ට 50ක් වගේ හානි වෙනවා කිව්වොත් නිවැරදි මේ ගේන අස්වනු විවිධ හේතු නිසා පුතේ අපරාධ නිකන් අස්වනු කෙසෙල්කම් එහෙම බලනකො කෙසෙල්කම් ගෙනල්ලා ගොඩ ගහලා වාහන වල ගෙනල්ලා බිම දාලා කොච්චර නාස්ති කරලා මේ මාකට් එක වෙළඳ සැලක විශේෂයෙන්ම ආර්ථික මධ්‍යස්ථානයක බලනකො මේ කුණු ගොඩවල් වල කොච්චර මේ එළවලු පළතුරු විනාශ වෙනවද නාස්ති වෙනවද කියලා බලනකො පුතේ ඩැමේජ් වෙනවා. ඉතින් ඒක විශාල අපරාධයක්. ඒක නිසා විශේෂයෙන්ම මනා පසුවස්වනු ක්‍රියාකාරකම් පිළිවෙත් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. විශේෂයෙන්ම මේ එළවලු පළතුරු මේ අස්වනු වල සුරක්ෂිතභාවය වෙනුවෙන් පුතේ වගේ පසුවස්වනු ක්‍රියාකාරකම් මනාව සිදු කිරීමෙන් ඒ වගේ අස්වනු වල ගුණාත්මක භාවය වගේම පුතේ ප්‍රමාණාත්මකව ඉහළ අස්වන්නක් ලබා ගැනීම සඳහා හේතු වෙනවා පුතේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. එහෙනම් බලන්න මේ ට්‍රක් එකේ ප්‍රවාහනය කරන අවස්ථාව මේ බලන්න නියම මාර්ග පද්ධතිය ඉතාම හොඳ තත්ත්වයේ තියෙන මාර්ග පද්ධතිය නේ පුතේ මේ. ඒතකොට මේ බලන්න වේගයෙන් මේ වාහනේ යනවා වගේ අපිට පේන්නේ නේ. ඉතින් මේ රළු ප්‍රවාහනයකුත් නැහැ. ඒ වගේම මේ බලන්න අස්වනු වල සුරක්ෂිතභාවය මේ සුරක්ෂිතව ඇසුරුම් කරලා මේවා මේ ගබඩා කරලා තියෙනවා පුතේ මේ ට්‍රක් එකේ බලන්න ප්‍රවාහනයේදී හානි නොවන ආකාරයට එක මත එක පැටවීමක් කළත් නැහැ. එතකොට ඊළඟ රූපයට යම් පුතේ රයිට් හරි. එතකොට මේකේ බලන්න විශේෂයෙන්ම මේකේ මම ඕගොල්ලන්ට කියන්නම් පුතේ මේ බලන්න මේ නිෂ්පාදන පුතේ මේ නිෂ්පාදන මේ තියෙන්නේ පුතේ රයිට් අලුත් නැවුම් නිෂ්පාදන ඊට පස්සේ ඊළඟ පියවරේදී මේ නිෂ්පාදන පැකේජින් එකක් යනවා පුතේ ඊට පස්සේ ප්‍රී කූලින් එකක් යනවා පුතේ අපි ඊට පස්සේ ප්‍රයිමරි ට්‍රාන්ස්පෝර්ට් එකක් පෙන්වන්නේ පුතේ කෝල්ඩ් ස්ටෝරේජ් එකක් රයිට් ඊට පස්සේ මේ බලන්න පුතේ හරි මෙන්න මේ ආකාරයට මේක ට්‍රාන්ස්පෝර්ට් වෙනවා පුතේ නිවැරදිව පීස ට්‍රක් වල ඊට පස්සේ මේ බලන්න රීටේල් සඳහා පුතේ මේ අලවිය සඳහා මේක යොමු කිරීම සිදු කරන අවස්ථාවක් මේ රූපවල පෙන්වුම් කරලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ. හරි. අපි යමු ඉදිරියට. රයිට් අපි දන්නවා નિયમિત පරිණත අවධියට පෙර මැචියුරිටි ඉන්ඩෙක්ස් එකට එන්න කලින් નિયમિત පරිණත දර්ශකයට පෙර નિયમિત පරිණත දර්ශකයට නැත්නම් નિયમિત පරිණත අවධියට පෙර හෝ පසු අස්වනු නෙලීම නිසා පුතේ අපි දන්නවා අස්වනු අපතේ යාම සිදු වෙනවා අස්වනු වලට හානි වෙන්න පුළුවන් ඩැමේජ් වෙන්න පුළුවන්. දැන් එළවලු පළතුරු අස්වනු එළවලු අස්වනු එහෙම ගත්තොත් පුතේ අපි බණ්ඩක්කා වැටකුළු වගේ අස්වනු පරිණත අවධියට පසුව නෙලීමෙන් අපි දන්නවා කෙදි සහිත ස්වභාවයක් එන ආහාරයට ගන්න බෑනේ. නිකන්ද දුන්නේ කියලා අහනවා බැරි වෙලාවත් එහෙම පැහිච්ච එළවලු නේද වැටකුළු වගේ දේවල්. ඈඹුතේ වැටකුළු බණ්ඩක්කා ඒ වගේම අපි දන්නවා මොනවද මේ වැටකුළු බණ්ඩක්ක වගේ පතෝල වගේ එළවලු අපි දන්නවා මේ මේ નિયમિત පරිණත අවධියට ඉක්මවුවට පස්සේ ඕව මැචි වුණාට පස්සේ කොහොමද බණ්ඩක්ක කරලා ගන්න තෝරලා ගන්නකොට අපි බණ්ඩක්ක ගන්න අර අගිස්සේ මේ නැට්ට කඩලා බලන්නේ ටික් ගාලා කැඩෙනවා නම් අපි දන්නවා බණ්ඩක්ක දලුයි අන්න හොඳයි ඒක නැමිනවා නම් කැඩෙන්නේ නැත්තම් බණ්ඩක්ක මෝරලා තියෙන්නේ වැටකුළු කරලා කඩලා පෙන්නන්නේ යා පෙන්නන්නද කියලා දිග කරල් හොඳට මහත කරල් දැක්කම අපි ගන්න පැහිලා තිනේද කියනවා මුදලාලියා මේ කඩවල දිනාය මොකද කියන්නේ හා පැහිලා නෑ පෙන්නන්නද කියලා මේ ටික් ගාලා කඩලා බලනවා ඒත් අපිට සැකයි අපි බලනවා ඇටෙත් පොඩ්ඩක් අල්ලලා තද කරලා බලලා පැහිලාද කියලා බලනවා නේද මොකද මෙහෙම දේවල් ගෙවල් වලට අරන් ගිහිල්ලා ඕව මැචිව් වෙච්ච එළවලු පළතුරු ගෙවල් වලට ගෙනහිල්ලා අපි මේවා අත්දැකලා තියෙන හින්දා කවදාවත් අපි ගෙනියන්නේ
ඉතින් අඩුවට තිබ්බත් අපි ගන්න නැහැ මේවා. මොකද බලලා තමයි ගන්නේ දිගට පතවල කරල් තියෙනවා. නමුත් අපිට හිතා ගන්න බෑ මේ හොඳට පුෂ්ටිමත්ව හැදිලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ කපලා පෙන්නනවා අපිට මේ බලන්න මේ කඩලා පෙන්නනවා මේ කරල හොඳයි නේද? ඉතින් ඒක අපි එහෙම බලලා තමයි ගේන්නේ. බොහෝ විට වැටකුළු නම් එහෙම තමයි ගන්නේ දුවේ පුතේ. නැත්තම් පිටිපස්සේ අගිස්සෙන් ටික් ගාලා කඩලා පෙන්නනවා ඒගොල්ලෝ මෙන්න දළුවේ කියලා. ඉතින් ඒ අනුව තමයි අපි තීරණය කරා. අපි දන්නවා විශේෂයෙන්ම මේ වැටකුළු ඒ වගේම බණ්ඩක්ක පතවල වගේ දේවල් මේ අස්වනු පැහුනට පස්සේ ඕව මැචි වුණාට කන්න බෑ. උනාට පස්සේ ඒ වගේම බෝංචි පැහුනට පස්සේ ඒවල මොනවද තව මේ මෑ කරල් වගේ ඒවා පැහුනට පස්සේ අපිට කන්න බෑ. ඒවා ප්‍රශස්ත නියම ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ නියම පරණත අවස්ථාවේදී තමයි අස්වනු නෙලන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේවා පමණට වඩා ඒ කියන්නේ නියම අවස්ථාවටපත් වෙන්නේ නැතුව මේ අපි දන්නවා දලු අවස්ථාවේදී විශේෂයෙන්ම ඔය අපි දන්නවා ඒවා ආහාරයට ගන්න බෑ. මෑ කරල් බෝංචි ගොඩාක් දලු අවස්ථාවේදී මෑ කරල් හීනි කරල්නේ තියෙන්නේ. නිකන් අපිට ඒ වගේ බීජ ඇවිල්ලත් නැහැ අපිට ඒ වගේ මේ අස්සන්න නැහැ ඒක ගුණාත්මක තත්ත්වේ නැහැ පුතේ ඒවා රසත් නැහැ ඉතින් අපි කියනවා ඒවා අස්සට ගන්න බෑ ඕනට දලුයි අපි කියනවා මේ නියමිත පරණත අවස්ථාවට පත් වෙලා නැහැ ඊට වඩා බාල අවස්ථාවේ ලා අවස්ථාවේ තියෙන කියනවා ඉතින් එහෙමත් අපිට අස්සුණු ප්‍රයෝජනට ගන්න බෑ දැන් බඩේරුඟු වගේ අස්සුණු ඕනට වඩා පැහුණාමත් අපිට ආහාරයට ගන්න බෑ අප්පෝ දත් ගැලවෙන්න ඉනවා කියනවනේ ඒ වගේම අපිට අනිකුත් ඒවත් එහෙමයි දැන් සාමාන්‍ය ගත්තාම අපි ඒවා ගොඩාක්ම දලු අවස්ථාවෙත් ගන්න බෑ අපිට ලායි හොඳටම කියනවා නමුත් ප්‍රශස්ත අවස්ථාව අපි කියනවා නියම පරණත දර්ශකයට එළඹුණාට පස්සේ තමයි වතේ මේ එළවලු පළතුරු අස්සුණු අපි ආහාරයට ගන්න අඹත් එහෙමයි අපි දැන් අඹ දලු කාලේ අපිට ඇඹුල් අපි කන්න බෑ ඒක ඉතින් අඹ ගෙඩියක් හොඳට පැහුණාම දැන් අඹ වගේ ඒවා අපි දන්නවා හොඳට පැහෙන්න ඕනේ හොඳට පැහුණාට පස්සේ අපිට ඒක කන්න පුළුවන් ඉදෙන්න ඕනේ දැන් සමහර එළවලු පළතුරු අස්සුණු තියෙනවා අස්සුණු නෙලන්නේ හොඳට ඉදුණාට පස්සේ අස්සුණු නෙලන්නේ අපි රයිට් ඒ වගේම අපි දන්නවා සමහර අස්සුණු දැන් ගෙඩියෙන් අපි දන්නවා පැපොල් අන්නාසි වගේ අස්සුණු අපි 10%ක් කහ වුණාට පස්සේ ඒ වගේ අස්සුණු නෙලන්නේ. ඉතින් මේ අස්සුණු නෙලන නියමිත පරිණත අවස්ථා තියෙනවා. මැචුරිටි ඉන්ඩෙක්ස් එක තියෙනවා. ඉතින් මේ පරිණත අවස්ථාවට පෙර හෝ පරිණත අවස්ථාවෙන් නියමිත පරිණත අවස්ථාවට පසු අස්සුණු නෙලීමෙන් මේ අස්සුණු වලට හානි වෙන්න පුළුවන් පුතේ. පසු අස්සුණු හානි වෙන්න පුළුවන්. එහිදී අස්සුණු වල ගුණාත්මක භාවය සහ පිළිබඳව අපිට ගැටලු තත්ත්වයක් ඇති වෙනවා පුතේ. ඒකත් අපි විශේෂයෙන් කියනවා ක්වොන්ටිටි එක සම්බන්ධ ක්වොලිටි එක සහ ක්වොන්ටිටි එක සම්බන්ධයෙන් අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි. එහෙනම් නියමිත පරිණත අවධියට පෙර හෝ පසු අස්සුණු නෙලීම නිසා අස්සුණු අපත යනවා පුතේ. කල් තබාගත නොහැකි අස්සුණු වල විශේෂයෙන්ම එළවලු හා පළතුරු වල අස්සුණු නෙලීමට සුදුසු පරිණත බව තීරණය කළ යුතුයි පුතේ. මතක තියාගන්න විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් පුතේ ඒක. බලන්න පුතේ විශේෂයෙන්ම නියමිත පරිණත අවධියට පෙර හෝ පසු අස්සුණු නෙලීම නිසා පුතේ අස්සුණු අපත යාම සිද්ධ වෙන්න පුළුවන්. මේ කල් තබාගත නොහැකි අස්සුණු වල උදාහරණයක් විදිහට එළවලු සහ පළතුරු වල අස්සුණු නෙලීමට සුදුසු පරිණත බව තීරණය කරන්න ඕනේ. විශේෂයෙන්ම භෝගයේ සුදුසු පරිණත අවස්ථාව තීරණය කිරීමට මේ භෝගයක වර්ධන කාල චක්‍රය පිළිබඳ අවබෝධයක් වැදගත් වෙනවා පුතේ. භෝගයේ සුදුසු පරිණත අවස්ථාව යම් කිසි භෝගයක අස්සුණු නෙලීමට සුදුසු පරිණත අවස්ථාව බලන පුතේ. අන්‍ය ආකාරයට යම් කිසි භෝගයක අස්සුණු නෙලීමට සුදුසු පරිණත අවස්ථාව තීරණය කිරීමට පුතේ අපිට භෝගයක වර්ධන කාල චක්‍රය පිළිබඳව මොකද්ද පුතේ ඒකට අපි කියන්නේ භෝගයක වර්ධන කාල චක්‍රය රයිට් අන්න බලන්න එහෙනම් යම් කිසි භෝගයක සුදුසු පරිණත අවස්ථාව තීරණය කිරීම සඳහා පුතේ වර්ධන කාල චක්‍රය පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා. භෝගයේ වර්ධන කාල චක්‍රය පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා පුතේ. ඒක මතක තියාගන්න. රයිට්. මෙන්න පුතේ වර්ධන ශීඝ්‍රතාවයයි කාලයයි අතර බලන්නකෝ. මෙන්න මේ වක්‍රය බලන්න. වර්ධන ශීඝ්‍රතාවයයි භෝගයක වර්ධන ශීඝ්‍රතාවයයි කාලයයි අතර ප්‍රස්ථාරය. මේ බලන්න වර්ධන ශීඝ්‍රතාවයේ උපරිම වර්ධනය. හරි. මෙන්න බලන්න යාගේ කායික විද්‍යාත්මක පරිණතිය. මෙතන මරණය සිදුවෙන අවස්ථාව ඩෙත් එක කාලයත් එක්ක වර්ධන ශීඝ්‍රතාවය කාලයත් එක්ක විචලනය වන ප්‍රස්ථාරය. බලන්නකො පුතේ මේ වක්‍රය වර්ධන ශීඝ්‍රතාවයේ කාලයත් එක්ක විචලන වන ප්‍රස්ථාරයේ භෝගයක් මෙන්න බලන්න මේ භෝගයක් උපරිම වර්ධනයක් පෙන්눔 කරන අවස්ථාව. ඒ වගේම ඒ භෝගයේ කායික විද්‍යාත්මකව යා මැචුරිටි වෙනවා. ඇබුතේ එයා කායික විද්‍යාත්මකව එයා ෆිසිකලි එයා මැචුරිටි වෙන අවස්ථාව කායික විද්‍යාත්මක පරිණතයට පත් වෙන අවස්ථාව මෙන්න ඩෙත් වෙන අවස්ථාව මරණය කාලයත් එක්ක. එහෙනම් මතක තියාගන්න වක්‍රයට අනුව භෝගවල ක්‍රමයෙන් සිදුවන වර්ධනයේ පුතේ
අවසානයේ උපරිම වර්ධනයකට පත් වෙනවා පුතේ. කායික විද්‍යාත්මක පරිණතයට පත් වෙනවා. උපරිම වර්ධනයකට පත් වුණාට පස්සේ ඉන්පසු සිදුවෙන්නේ කායික විද්‍යාත්මක පරිණතිය. මේ බලන්න වක්‍රයට අනුව මේ වර්ධන ශීඝ්‍රතාවයේ කාලයත් එක්ක වෙනස් වන ආකාරය, වක්‍රයට අනුව භෝග වල ක්‍රමයෙන් සිදුවන මේ බලන්න මේ ක්‍රමයෙන් සිදුවන වර්ධනයේ එක්තරා අවස්ථාවකදී රයිට් ක්‍රමයෙන් සිදුවන වර්ධනය රයිට් මෙන්න මේ අවස්ථාවේදී පුතේ මෙතනදී ක්‍රමයෙන් සිදුවන වර්ධනය මේ බලන්නකො වක්‍රයට අනුව මේ භෝගල වර්ධනය ක්‍රමයෙන් සිදු වෙලා මේ බලන්න වර්ධනය බලන්න ක්‍රමයෙන් සිදුවන වර්ධනයේ අවසානයේ උපරිම වර්ධක වර්ධනයකට පත් වෙනවා. මේ තියෙන උපරිම වර්ධන වර්ධකයක්. මොකද්ද පුතේ කියලා අපි කියන්නේ උපරිම වර්ධක වර්ධනයකට පත් වෙනවා. උපරිම වර්ධක වර්ධනයකට පත් වෙලා පුතේ ඊට පස්සේ සිදු වෙන්නේ මොකද්ද? එයාගේ කායික විද්‍යාත්මක පට ඊට පස්සේ සිදු වෙන්නේ කායික විද්‍යාත්මක පරිණතිය. මේ බලන්න මෙතනදී කායික විද්‍යාත්මක පරිණතිය සිද්ධ වෙන්නේ පුතේ. ඊට පස්සේ මෙන්න මේ කායික විද්‍යාත්මක පරිණතයටපත් වූ භෝගය ඉන් අතරුව මොකද වෙන්නේ? ඊට පස්සේ වයස්ගත වීමත් සමග මරණයටපත් වෙනවා පුතේ. ඩෙත් වෙනවා. මේ බලන්න මේ වක්‍රයට අනුව අපිට පැහැදිලි පුතේ භෝග ක්‍රමයෙන් සිදුවන වර්ධනය භෝගවල මේ වක්‍රයට අනුව පුතේ භෝගවල ක්‍රමයෙන් සිදුවන වර්ධනය අවසානයේ උපරිම වර්ධක වර්ධනයකට පත් වෙනවා. මෙන්න මේ අංක 1 කියන අවස්ථාව රයිට්. ඊට පස්සේ සිදුවෙන්නේ කායික විද්‍යාත්මක පරිණතිය මෙන්න අංක 2 අවස්ථාව පුතේ කායික විද්‍යාත්මක පරිණතිය රයිට්. මේ කායික විද්‍යාත්මක පරිණතියට පත් වූ භෝගේ ඉන් අනතුරුව වයස්ගත වීමේ යාමකට ලක් වෙනවා. තුන්වෙනි අවස්ථාව කායික විද්‍යාත්මක පරිණතියට ලක් වූ භෝගය වයස්ගත වී මරණයට පත් වීම සිදු වෙනවා. වක්‍රයට අනුවයි පුතේ මේ පැහැදිලි කිරීම සිදු කරේ. හරි අපි යනවා ඉදිරියට. ඊට වක්‍රයේ සලකා බැලීමේදී විවිධ භෝගවල අස්වනු නෙලීමේ වක්‍රය විවිධ අවස්ථාවලදී සිදු කරන්න පුළුවන්. එහෙනම් බලන්න මේ වක්‍රයේ සලකා බැලීමේදී පුතේ අපිට කියන්න පුළුවන් විවිධ භෝග වර්ගවල පුතේ අස්වනු නෙලීම මේ වක්‍රයේ විවිධ අවස්ථාවලදී සිදු කරන්න පුළුවන්. වක්‍රයේ විවිධ අවස්ථාවලදී සිදු කරන්න පුළුවන්. එකක් පළවෙනි එක අපි උපරිම වර්ධනයට පෙර අස්වනු නෙලන භෝග තියෙනවා පුතේ. රයිට් උපරිම වර්ධන අවස්ථාවකට පත් වෙන්න පෙර අස්වනු නෙලන භෝග තියෙනවා. උපරිම වර්ධන අවස්ථාවට පත් වුණොත් අපිට ඒ අස්වනු පැහෙනවා. නේද පුතේ? කෙඳි ගතිය වැඩි, ෆයිබර්ස් තන්තු ගතිය වැඩි වෙනවා නේ. කෙඳි ගතිය වැඩි වෙනකොට බණ්ඩක කන්න බෑනේ අපිට. ඒක ලා ගතියද තියෙන්න ඕනේ. දලුවා සාමාන්‍ය මේ උපරිම වර්ධනයකට පත් වෙන්න පෙර අස්වනු නෙලන භෝග තියෙනවා පුතේ. මොනවද? බණ්ඩක්ක බටු ගකින් වගේ භෝග. උපරිම වර්ධනයකට පෙර අස්වනු නෙලන භෝග. මේ බලන්න උපරිම වර්ධනයකට පෙර අස්වනු නෙලන භෝග උදාහරණ බණ්ඩක්ක වම්බටු ගකින්. හරි. අපි ඊළඟට අංක 2 තමයි කායික විද්‍යාත්මක පරිණතයට පත් වූ පසු අස්වනු නෙලන භෝග තියෙනවා පුතේ. මේ බලන්න මෙන්න මේ අවස්ථාවේදී මේ දෙවැනි අවස්ථාව කායික විද්‍යාත්මක පරිණතයට පත් වුණාට පස්සේ මේ වක්‍රයට අනුව නෙලන භෝග අස්වනු නෙලන භෝග තියෙනවා. මොනවද පුතේ? කායික විද්‍යාත්මකව ෆිසිකලි හරිද මැචුරිටි නාට පස්සේ කායික විද්‍යාත්මකව පරිණතයට පත් වුණාට පස්සේ අස්වනු නෙලන භෝග තියෙනවා පුතේ. ඒවා තමයි පුතේ කායික විද්‍යාත්මක පරිණතයට පත් වුණාට පස්සේ අස්වනු නෙලන භෝග අඹ, කෙසෙල්, වට්ටක්ක. වට්ටක්ක හොඳට පැහිලද කියලා බලලා අපි ගෙඩියට තට්ටු කරලා බලන්න. අඹ හොඳට පැහිලද සුවඳක් තියෙනවනේ. හොඳට පැහිලද කියලා බලලා අපි තට්ටු කරලා බලනවා. අඹ වලටත් එහෙමයි, කෙසෙල් වලටත් එහෙමයි. ෂා කෙසෙල් හොඳට පැහිලා තියෙන්නේ කියලා කියනවනේ. කායික විද්‍යාත්මක පරිණතයට පත් වුණාට පස්සේ අස්වනු නෙලන භෝග තමයි පුතේ අඹ, කෙසෙල්, වට්ටක්ක. ඊළඟට අංක 3 ඉදීම ආරම්භ වූ පසු අස්වනු නෙලන භෝග. අන්න බලන්න ඉදීම පටන් ගත්තට පස්සේ ඉදෙන්ද පටන් ගත්තට පස්සෙත් අපි සමහර භෝගවල අස්වනු නෙලනවා පුතේ. කවුද මේ ඉදීම ආරම්භ වුණත් එක්කම අස්වනු නෙල? ඉදීම පටන් ගත්තට පස්සේ ඉදීම ආරම්භ වූ පසු අස්වනු නෙලන භෝග මොනවද පුතේ? තක්කාලි, ගස් ලබු. අංක 4 ඉදිලා ඉවරනාට පස්සේ ඉදීම අවසන් වූ පසු අස්වනු නෙලන භෝගයක් තියෙනවා පුතේ. මිදි වගේ භෝග. ඉදීම අවසන් වුණාට පස්සේ අස්වනු නෙලන භෝගයක් තියෙනවා පුතේ. මිදි වගේ භෝගවල අපි ඉදීම අවසන් වුණාට පස්සේ තමයි යාලගේ අස්වනු නෙලීම සිදු කරන්නේ. හරි. පරිණත බව තීරණය කරන සාධක වලට පුතේ අපි යන්නේ. රයිට්. මුලින්ම මේ පරිණත බව තීරණය කරන සාධක පුතේ මැනිය හැකි සාධක මෙන්ම මේ පරිණත බව තීරණය කරන සාධක දන්නවා පුතේ අපි එකක්
මනින්න පුළුවන් සාධක තියෙනවා පුතේ. මැනිය හැකි සාධක. ඒ වගේම තියෙනවා පුතේ අංක 2 මැනිය නොහැකි සාධක. මෙන්න පුතේ කායික විද්‍යාත්මක සාධක. රයිට්. පරිණත බව තීරණය කරන සාධක තියෙනවා. මොනවද පුතේ? පරිණත බව කායික විද්‍යාත්මක සාධක නෙවෙයි පරිණත බව තීරණය කරන සාධක. මනින්න පුළුවන් සාධක තියෙනවා පුතේ. බර වගේ දේවල් මනින්න පුළුවන් පුතේනේ. මනින්න පුළුවන් පුතේ. නේද පුතේ? අපිට නිපදවන එතිලීන් ප්‍රමාණය, අම්ල ප්‍රමාණය වගේ දේවල් මනින්න පුළුවන් පුතේ. සීනි ප්‍රමාණය, ස්ටාර්ච් ප්‍රමාණය වගේ දේවල් අපිට බලන්න පුළුවන් පුතේ. බ්‍රික්ස් වගේ දේවල් නේද පුතේ? නේද පුතේ? අපිට විශිෂ්ට ගුරුත්වය පුතේ ඒ වගේම දිග මේ වගේ අපිට බලන්න පුළුවන් නේද පුතේ? වර්ධන වේගය වගේ දේවල් අපිට නේ පුතේ මනින්න පුළුවන් සාධක තියෙනවා. නිෂ්පාදන මෙතිලීන් ප්‍රමාණය මැනිය නොහැකි සාධක තියෙනවා පුතේ. පැහැය වගේ දේවල් නේද පුතේ? පැහැය නේද පුතේ? නේ පුතේ වයනේ මනින්න බැරිව අපිට බලලා මේ අල්ල බල්ලා කරන්න පුළුවන් ඒවා පුතේ. මැනිය නොහැකි සාධක තියෙනවා පුතේ. රයිට්. මැනිය නොහැකි සාධක පුතේ අස්වනු නෙලන්නා මතයි ඒවා රඳා පවතින්නේ. පියවි ඇසින් බලලා නේද පුතේ? භෞතික වශයෙන් අපිට අල්ලලා බලලා වෙනස්කම් බාහිර නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් නේද පුතේ? වර්ණය, පැහැය, වයනේ, පොත්තේ පැහැය වගේ දේවල් නේද පුතේ? රයිට්. එහෙනම් මේ බලන්න අස්වනු දැන් මේ මැනිය නොහැකි සාධක කවුරු මතද පුතේ රඳා පවතින්නේ? අස්වනු නෙලන්නා මත රඳා පවතින්නේ. එයා බලන තට්ටු කරලා බලන්නේ සද්දේ සවුන්ඩ් එක මේ දැන් වට්ටක ගෙඩියක කියනවා රයිට් මේක හොඳට පැහිලා තියෙන. අල්ලලා බලලා තට්ටුවක් දාලා නේද පුතේ වයනෙන් කියනවා නේ පුතේ. පැහැයෙන් කියනවා හොඳට පැහිලා තියෙන කියලා නේ. පැහැයෙන් කියනවා පුතේ. මේ වර්ණේ පරීක්ෂා කරලා බලලා වර්ණයෙන් කියනවා මේක රයිට් හරි නියම තත්ත්වයේ තියෙන කියලා කියනවා. ඉතින් මැනිය නොහැකි සාධක පුතේ මේ අස්වනු නෙලන්නා මතයි තීරණය වෙන්නේ පුතේ. අස්වනු නෙලන්නා මතයි බලන්න අස්වනු නෙලන්නා මතයි මේ මැනිය නොහැකි සාධක රඳා පවතින. මේ පියවි ඇසින් බලලගෙන අපිට මේ පේන ඇහින් බලලා පුතේ පියවි ඇසින් බැලීමෙන් හෝ භෞතික වශයෙන් එළවලු හා පළතුරු වල වෙනස්කම් මත පුතේ අස්වනු නෙලනවා. භෞතික වශයෙන් එළවලු හා පළතුරු වල සිදුවන වෙනස්කම් මත පුතේ පොත්තේ පැහැය, ඒ වගේම පුතේ වර්ණය, මේ වගේ වයනය පුතේ යනු අපිට මේ භෞතික වශයෙන් බාහිර නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනස්කම් අනුව පුතේ මේ එළවලු පළතුරු අස්වනු නෙලීම සිදු කරනවා. විශේෂයෙන් මතක තියාගන්න. එහෙනම් බලන්න මේක හරි මැනිය නොහැකි සාධක අස්වනු නෙලන්නා මතයි රඳා පවතින පුතේ. ඒ වගේම මේකෙදී අපි පියවි ඇසින් බැලීමෙන් බලලා එහෙම නැත්නම් පුතේ බාහිර වශයෙන් භෞතික වශයෙන් මේ එළවලු හා පළතුරු වල වෙනස්කම් අනුව පුතේ අස්වනු නෙලීම සිදු වෙනවා. දැන් කෙසෙල් ගෙඩි වල නේද පුතේ අඹ වල, පැපොල් වල, පැඩි කොමඩු වල මේ බාහිර වශයෙන් භෞතිකව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනස්කම් අනුව අස්වනු නෙලීම සිදු කරනවා පුතේ. මේවා මැනිය නොහැකි සාධකයටදී අපිට හඳුන්වන්න කතා කරන්න පුළුවන්. හරි ඉදිරියට යන්න. පියවියෙන් බලලා පුතේ අපි අර කිව්වා පොත්තේ පැහැය නැත්නම් මදේ පැහැය වෙනස් වීම පුතේ ප්‍රමාණය හා හැඩය වෙනස් වීම පුතේ භෝගයේ කොටසක් වූ පත්‍ර වියලීම මගින් ඒ වගේම මතු පිට පෙනුම වෙනස් වීම සපේන්සකේ මතු පිට පෙනුම වෙනස් වෙනවානේ පුතේ. දැන් ඉදුණු අඹ ගෙඩිය එකයි නේද පුතේ අමු අඹ ගෙඩිය එකයි නැත්නම් පැහිච්ච අඹ ගෙඩිය එකයි අමු අඹ ගෙඩිය එකයි මතු පිට පෙනුම වෙනස් වෙනවා පුතේ. වට්ටක ගෙඩියක මතු පිට පෙනුම වෙනස් වෙනවා පුතේ. පැපොල් ගෙඩියක මතු පිට පෙනුම වෙනස් වෙනවා පුතේ. කෙසෙල් වල මතු පිට පෙනුම වෙනස් වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ මැනිය නොහැකි සාධක මේ අපිට මේවා පියවි ඇහින් බලලා අපිට මේ පේන ඇහින් බලලා පුතේ අපිට පොත්තේ පැහැය බලලා තීරණය කරන්න පුළුවන් පුතේ. පුතේ පැපොල් වගේ දේවල්, අඹ වගේ දේවල් නේද පුතේ? අන්නාසි වගේ දේවල් නේද පුතේ? අපිට තියෙන එළවලු වර්ගත් අපිට එහෙම කරන්න පුළුවන් පුතේ. පොත්තේ නැත්තම් මදේ පැහැය වෙනස් වීම. මදේ පැහැ වෙනස් වීම අනුව අපි කියනවා මේ කොස්වල නේද පුතේ දැන් මදි පැහිලා නැහැ කියලා පොඩ්ඩක් බලලා අපි කියනවා මදි මේක මැල්ලුම් වලට හොඳයි. මදේ පැහැ හොඳයි නියමයි මේක අපි කියනවා මේ හොඳට කිරි කොස් වලට ගන්න පුළුවන්. පැහැයෙන් අපි කියනවා අපෝ ඉදිලා තියෙන්නේ මේක. මදේ පැහැයෙන් අපි කියනවා. එහෙනම් නේද පොත්තේ මදේ පැහැය වෙනස් වීම අනුව පොත්තේ වෙනස් වීම අනුව අපි කියනවා කොස් හොඳට පැහිලා තියෙන්නේ ඉදිලා තියෙන්නේ මේක. පොත්තේ වෙනස් වීම නැත්නම් පොත්තේකම මදේ පැහැය වෙනස් වීම අනුව අපිට කියන්න පුළුවන් පුතේ පියවි ඇහෙන් බහලා. ඒ වගේම ප්‍රමාණය හා හැඩය වෙනස් වෙනවා පුතේ. මේ වගේ ප්‍රමාණය හා හැඩය වෙනස් වීම මත අපිට කියන්න පුළුවන් පුතේ. ප්‍රමාණය සහ හැඩය වෙනස් වීම මත අපිට කියන්න පුළුවන් පියවි ඇහෙන් බලලා. ඒ වගේම භෝගයේ කොටසක්
එහෙම නැත්නම් පත්‍ර වියලීම සිදු වෙලා තියෙන අවස්ථාවක් කියන්න පුළුවන් පුතේ. භෝගයේ කොටසක් නැත්නම් පත්‍ර වියලීම සිදු වෙලා තියෙන අවස්ථාවේදී අපිට බලලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මතු පිට පෙනුම සපේක්ෂකයේ මතු පිට පෙනුම වෙනස් වීම මගින් අපිට ඒක තීරණය කරන්න පුළුවන් පුතේ. රයිට්. පියවිහින් බැලීමෙන් පොත්තේ මදේ පැහැය වෙනස් වීම, ප්‍රමාණය හා හැඩය වෙනස් වීම, භෝගයේ කොටසක් වූ පත්‍ර වියලීම, මතු පිට පෙනුම වෙනස් වීම. මතු පිට පෙනුම වෙනස් වීම උනොත් අපිට ඒක කියන්න පුළුවන් දරුවනේ. භෞතික වෙනස්කම් මේ බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනස්කම්. වයනේ වෙනස් වීම පුතේ අල්ලලා බලනකොට මේකේ ටෙක්ස්ට් එක වෙනස් වෙන එක. රයිට්. වයනේ වෙනස් වීමෙන් අපිට කියන්න පුළුවන් පුතේ. හරි. වයනේ වෙනස් වීමෙන් කියන්න පුළුවන් භෞතික වෙනස්කම්. ශබ්දයේ වෙනස් වීම තට්ටු කරලා බලලා අපි කියනවා සද්දෙන් කියනවා. වට්ටක ගෙඩියට මෙහෙම සද්දෙන් ගහලා දෙල් ගෙඩියට ගහලා ෂා පැහිලා හොඳට තියෙන්නේ කියලා. කොස් ගෙඩියට තට්ටු කරලා ගහලා කියනවා අපි පැහිලා තියෙන්නේ හොඳට කියලා. ශබ්දයෙන් සුවඳ වෙනස් වීමෙන් පුතේ අපිට සුවඳ බලලා අපි වරක ගෙඩියට කොස් ගෙඩියට සුවඳ තියලා බලලා තියෙනවා අම්මා මාරු ඉදිලා තියෙන්නේ කියනවා අපි ඈ හොඳට අඹ ගෙඩියේ සුවඳ බලලා කියනවා ඉදිලා තියෙන්නේ කියලා අපි රයිට් අපිට සුවඳ වෙනස් වීම මගින් පුතේ භෞතික වෙනස්කම් මගින් තීරණය කරන්න පුළුවන් ශබ්දයේ වෙනස් වීම මගින් තීරණය කරන්න පුළුවන් පුතේ භෞතික වෙනස්කම් වයනේ වෙනස් වීම මගින් තීරණය කරන්න පුළුවන් පුතේ මේවා අපිට බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ භෞතික ලක්ෂණ මගින් අපිට තීරණය කරන්න පුළුවන් පුතේ රයිට් හරි මේවා මැනිය නොහැකි සාධක යටතේ අපිට කියන්න පුළුවන්. මෙන්න පුතේ මැනිය හැකි සාධක අපි කිව්වා නේද පුතේ විශිෂ්ට ගුරුත්වය. මෙන්න පුතේ අපිට විශිෂ්ට ගුරුත්වයේ බර දිග මෘදු බව හෝ දැඩි බව මේ පොත්තේ පැහැයත් මතක තියාගන්න පුතේ අපි කලින් මැනිය නොහැකි වට කිව්වට මේ පොත්තේ පැහැයත් මෙතනදී අපිට මැනිය හැකි සාධකයක් විදිහට පුතේ ගන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් කරලා තියෙන්නේ මැනිය හැකි සාධක යටතේ පුතේ අංක එක අපි විශිෂ්ට ගුරුත්වය නම් අපි කිව්වා පුතේ මැනිය හැකි සාධක යටතේ භෞතික සාධක යටතේ මැනිය හැකි සාධක විදිහට මැනිය හැකි භෞතික සාධක තියෙනවා පුතේ. මනින්න පුළුවන් භෞතික සාධක ෆිසිකල් ෆැක්ටර්ස් තියෙනවා පුතේ. එකක් විශිෂ්ට ගුරුත්වය, අංක 2 බර, දිග, මෘදු හෝ දැඩි බව පුතේ හાર્ඩ්නස් එක, සොෆ්ට්නස් එක මනින්න පුළුවන්. පොත්තේ පැහැය මැනිය හැකි භෞතික සාධක ටික පුතේ බලන්න මැනිය හැකි භෞතික සාධක ටික බලන්න පුතේ විශිෂ්ට ගුරුත්වය බර දිග මෘදු හෝ දැඩි බව පොත්තේ පැහැය මනින්න පුළුවන් භෞතික සාධක හැටියට අපිට ඒව හඳුන්වන්න පුළුවන් පුතේ. රසායනික සාධක මනින්න පුළුවන් මේ බලන්නකෝ මනින්න පුළුවන් රසායනික සාධක කෙමිකල් ෆැක්ටර්ස් විදිහට පුතේ බ්‍රික්ස් වගේ කෙමිකල් ෆැක්ටර්ස් විදිහට බ්‍රික්ස් වගේ පුතේ ස්ටාර්ච් ප්‍රමාණය සීනි ප්‍රමාණයයි අපි එකකින් කතා කරන්නේ. ඒ වගේම අනුමාපිත අම්ල ප්‍රමාණය පුතේ ඒ වගේම pH අගය ඒ වගේම කාලය රයිට් මැනිය හැකි සාධකයක් මේ පුෂ්පයේ පිපුණු දින සිට කාලය මයින්න පුළුවන් පුතේ ඵලයේ හටගත් දිනේ ඉඳන් ගණන් බලන්න පුළුවන්. හරි කාලය කොහොමද පුතේ මැනිය හැකි සාධකයක් විදිහට කියන්නේ මල් පිපුණු දවස් ඉඳන් ඉදිරියට කාලය අපිට මැනීම සිදු කරන්න පුළුවන් පුෂ්ප පිපුණු දින සිට කාලය මයින්න පුළුවන් පුතේ. ඒ වගේම ඵලය හටගත් දිනේ සිට අපිට ගණන් බලන්න පුළුවන්. ඵලය හටගත් දවස් ඉඳන් අපිට ඉදිරියට ගණන් බලන්න පුළුවන් පුතේ. අස්වනු නෙලිය යුතු නියමිත පරිණතිය හඳුනා ගැනීමට යොදන පරිණත දර්ශක තමයි පුතේ පරිණත දර්ශක කියන්නේ. මොකද පරිණත දර්ශක කියන්නේ අස්වනු නෙලිය යුතු නියමිත පරිණතිය හඳුනා ගැනීමට අස්වනු නෙලන නියමිත මැචුරිටි එක නියමිත මැචුරිටි ඉන්ඩෙක්ස් එක නියමිත පරිණතිය හඳුනා ගැනීම තමයි පුතේ අපි කියන්නේ හඳුනා ගැනීමට යොදන දර්ශක තමයි පුතේ ඉන්ඩිකේටර්ස් නැත්නම් තමයි පුතේ පරිණත දර්ශක කියලා කියන්නේ අපි. මොනවද පුතේ පරිණත දර්ශක කියන්නේ? අස්වනු නෙලිය යුතු නියමිත පරිණතිය හඳුනා ගැනීමට බලන්න පුතේ අස්වනු නෙලිය යුතු නියමිත පරිණතිය හඳුනා ගැනීමට යොදන දර්ශක තමයි පුතේ පරිණත දර්ශක කියලා කියන්නේ. විශේෂයෙන් මතක තියාගන්න. ඒ වගේම පුතේ යම් අස්වැන්නක් සම්බන්ධ පරිණත දර්ශකයක් යනු යම් කිසි අස්වැන්නක් සම්බන්ධ මැචුරිටි ඉන්ඩෙක්ස් එකක් නැත්නම් පරිණත දර්ශකයක් කියන්නේ පුතේ අස්වනු නෙලා ගැනීම සඳහා අස්වනු පරිතයට පැමිණියක්ද නැද්ද යන්න තීරණයට යොදා ගන්නා මිනුමක් හෝ මිනුම් කිහිපයක එකතුවක් පුතේ. එහෙනම් යම් කිසි අස්වැන්නක් සම්බන්ධ යම් කිසි හාමස් ටිකක් හා සම්බන්ධ මැචුරිටි ඉන්ඩෙක්ස් එකක් කියන්නේ නැත්නම් පරිණත දර්ශකයක් කියලා කියන්නේ පුතේ
යම් අස්වැන්නක් හා සම්බන්ධ පරිණත දර්ශකයක් කියලා කියන්නේ. ඒ අස්වනු නෙලා ගැනීම සඳහා හාවස්ටිං කරන්න, අස්වනු නෙලා ගැනීම සඳහා අස්වනු පරිණතයට පැමිණ ඇද්ද, අස්වනු මැචුරිටි වෙලා තියෙන්නේ නැද්ද කියන එක, අස්වනු පරිණතයට පැමිණ ඇද්ද නැද්ද යන්න තීරණය කරන්න යොදා ගන්නා මිනුමක් තමයි පුතේ, මිනුමක් හරි මිනුම් කිහිපයක් හරි තමයි, ඒ මිනුම් කිහිපයක හරි එකතුවක් තමයි පුතේ අපි පරිණත දර්ශකයක් කියලා කියන්නේ. ඒ වගේම එළවලු හා පළතුරු වල පසුඅස්වනු හානි සිදුවිය හැකි මූලික පියවර කිහිපයක් තියෙනවා පුතේ. ඒ පියවරයන්හිදී ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේදී පසුඅස්වනු හානි අවම කරගන්න ආකාරය අපි බලන්න යන්නේ. මේ බලන්න. පියවරයන්හිදී ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේදී පසුඅස්වනු හානි අවම කරගන්න ආකාරය. ස්ටෝරේජ් එකේදී සහ ට්‍රාන්ස්පෝර්ට් එකේදී ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේදී කොහොමද පසුඅස්වනු හානි අවම කරගන්න කියලායි බලමු. අස්වනු ගබඩා කිරීමේදී සිදුවන හානි රයිට් අවම කිරීම ගැන බලමු. අවම කිරීම ගැන අපි කතා කරමු බලන්න. අස්වනු ගබඩා කිරීමේදී සිදුවන හානි අවම කිරීම, අවම වීම ගැන අපි බලන්න යන්නේ. රයිට් කොහොමද කරන්නේ? ගබඩා කරන භෝගයේ අවශ්‍යතාවයේ මත පුතේ ගබඩා පරිශ්‍රය තුල අදාළ තත්ත්ව පාලනය කරන්න ඕනේ. අපි දන්නවා ගබඩාව තුල ප්‍රශස්ත තත්ත්ව ලබා දෙන්න ඕනේ. ගබඩාව තුල තත්ත්ව පාලනය සිදු කළ යුතුයි පුතේ. විශේෂයෙන්ම ගබඩා කරන භෝගයේ අවශ්‍යතාවයේ මත පුතේ මොනවද එළවලු පළතුරු භෝග නම් අපි දන්නවා එළවලු පළතුරු අස්වනු ගබඩා කිරීමේදී විශේෂයෙන්ම අපි ගබඩා කරන්නේ ඉහළ ආර්ද්‍රතා හා අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ එළවලු පළතුරු අස්වනු ගබඩා කිරීම විශේෂයෙන්ම කොළ එළවලු පළතුරු වර්ග ගබඩා කරනකොට අපි දන්නවා විශේෂයෙන්ම පුතේ ඉහළ ආර්ද්‍රතා හා අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කරන්නේ. එහෙනම් විශේෂයෙන්ම අස්වනු වර්ගයේ අනුව පුතේ මතක තියාගන්න ගබඩා කරන භෝගයේ අවශ්‍යතාව මත ගබඩා පරිශ්‍රය තුලම ස්ටෝරේජ් ෆර්මිස් එක තුල ගබඩා පරිශ්‍රය තුල පුතේ අදාළ තත්ත්ව පාලනය කළ යුතුයි. ගබඩා පරිශ්‍රය තුල පුතේ අදාළ තත්ත්ව පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම CO2 O2 අනුපාතය මොනවාද පුතේ? කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් අනුපාතය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය. හරි නේද පුතේ? මතක තියාගන්න පුතේ ගබඩා කරන භෝගයේ අවශ්‍යතාවයේ මත ගබඩා පරිශ්‍රය තුල අදාළ තත්ත්ව පාලනය කළ යුතුයි පුතේ. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් අනුපාතය, ආර්ද්‍රතාවය, ඒ වගේම උෂ්ණත්වය. රයිට්. හරි. එළවලු හා පළතුරු අඩු උෂ්ණත්ව හා වැඩි ආර්ද්‍රතා යටතේ ගබඩා කිරීමෙන් අන්න බලන්න අන්න එළවලු පළතුරු ගබඩා කිරීමට යොදා ගන්නා සුදුසු ප්‍රශස්ත තත්ත්වය අපි කලින් සඳහන් කළේ. මොකද්ද පුතේ අපි කලින් සඳහන් කරේ? මේ එළවලු හා පළතුරු ගබඩා කිරීමට සුදුසු ප්‍රශස්ත තත්ත්වය තමයි පුතේ වැඩි ආර්ද්‍රතා හා අඩු උෂ්ණත්ව තත්ත්වය යටතේ. මේක පහුගිය වසරවල විභාග වලටත් පුතේ අහලා තිබ්බා මේ තත්ත්වය මොකද්ද කියලා ගබඩා තත්ත්වයන් ගැන. රයිට්. එහෙනම් එළවලු හා පළතුරු අඩු උෂ්ණත්ව හා වැඩි ආර්ද්‍රතා තත්ත්වයට ගබඩා කිරීමෙන් පුතේ අංක 1 ඒවායින් ජලය ඉවත් වීම අඩු වෙනවා පුතේ. ජලය ඉවත් වුනොත් වියලෙන්නේ. පසුඅස්වනු රෝග පැතිරීම අඩු වෙනවා පුතේ. අවසන් වශයෙන් එතිලීන් මගින් වන හානිය අඩු වෙනවා පුතේ. එතකොට මේවා ඉදීම සිද්ධ වෙන්නේ නැහැ නේ පුතේ. අව පැහැවීම කහ පහ ගැනීම ඉදීම සිදු වෙන්නේ නැහැ නේ. පළතුරු ඵල ඉදීමකට ලක් වෙන්නේ නැහැ නේ. එතිලීන් වලින් වන හානිය අඩු වුණාම. හරි. එහෙනම් එළවලු හා පළතුරු බලන්න පුතේ අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතා යටතේ ගබඩා කිරීමෙන් ජලය ඉවත් වීම අඩු වෙනවා. ඒවාෙහි පසුඅස්වනු රෝග පැතිරීම අඩු වෙනවා පුතේ. ඒ වගේම එතිලීන් මගින් වන හානිය අඩු වෙනවා පුතේ. අපි දන්නවා මේවා ස්වභාවිකව එතිලීන් වායුව නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතිලීන් මගින් ඇති වෙන හානියත් අඩු වෙනවා. මෙන්න මේ ප්‍රශස්ත තත්ත්වයට යටතේ ගබඩා තුල ගබඩා කරලා තැබීමෙන්. එහෙනම් අපි බලමු ඉහළ ශ්වසන වේගයක් සහිත එළවලු පළතුරු ශීතදාමය තුල නිසිලෙස හැසිරවීමෙන් පුතේ අපිට පසුඅස්වනු හානිය අවම කරගන්න පුළුවන්. මෙන්න ශීතදාම පරිපාලනයට අදාළ පියවර ටික පුතේ. අපි දන්නවා එළවලු පළතුරු අස්වනු පුතේ විශේෂයෙන්ම ඒවායේ ඉහළ ශ්වසන වේගයක් සහිතයි. අපි දන්නවා මේ නැවුම් එළවලු සහ පළතුරු අස්වනු නෙළූ පසුත් පුතේ ඒවාෙහි පරිවෘත්තීය ක්‍රියාවන් සිදු වෙනවා. ශ්වසනය සිදු වෙනවා පුතේ. එතිලීන් නිෂ්පාදනය සිදු වෙනවා. එහෙනම් මේ සඳහා වැය වෙන්නේ ශ්වසන ශීඝ්‍රතාවයේ වැඩි කියන්නේ මේගොල්ලොන්ගේ මේ පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා කියන්නේ ඒ සඳහා මේ
ආහාර තුල සංචිත ආහාර තමයි පුතේ වැයවීමක් සිදු වෙන්නේ. ඒක නිසා ඒවා වියපත් වීමකට ලක් වෙනවා පුතේ. එහෙනම් මතක තියාගන්න ආදරණීය දුවේ පුතේ මේ ඉහළ ශ්වසන වේගයක් සහිත එළවලු හා පළතුරු අපි ශීතදාමය තුල පුතේ මේ ශීතදාම පරිපාලන පද්ධතිය තුල පුතේ මේ චේන් එක තුල පුතේ රයිට් මේ කූල් චේන් එක තුල පුතේ පළතුරු විශේෂයෙන්ම ඉහළ ශ්වසන වේගයන් සහිත එළවලු හා පළතුරු පුතේ මේ ශීතදාමය තුල නිසි ලෙස හැසිරවීමෙන් පුතේ මනාව ලෙස කළමනාකරණය තුළින් ඒක හැසිරවීම තුළින් පුතේ මේ එළවලු සහ විශේෂයෙන්ම ඉහළ ශ්වසන වේගයක් සහිත එළවලු සහ පළතුරු වල හරි පසුවස්සුණු හානි අවම කරගන්න පුළුවන්. post harvest damage එක අවම කරගන්න පුළුවන්. එහෙනම් ඉහළ ශ්වසන ශීඝ්‍රතාවයක් ඉහළ ශ්වසන වේගයක් සහිත එළවලු සහ පළතුරු අනිවාර්යයෙන්ම ශීතදාම පරිපාලනයට යොමු කිරීම සිදු කළ යුතුයි පුතේ. එහෙනම් බලමු ඉස්සෙල්ලාම මේ සංවිධානාත්මක නිෂ්පාදන වගා ශාස්ත්‍රයේ ඉඳලා කර්මාන්ත ශාලාවට රැගෙනීමේදී පුතේ ඇසුරුම් හලට රැගෙනීම සිදු කරනවා පුතේ මේ ශීතදාම පරිපාලනය. මේ බලන්න මේ ස්ට්‍රෝබෙරි පෙන්නලා තියෙන්නේ. මේ බලන්න පළතුරු වගා ශාස්ත්‍රයේ ඉඳන් ෆීල්ඩ් එකේ ඉඳන් භෝග වගා කළ තියෙන ශාස්ත්‍රයේ ඉඳන් මේ බලන්න ඇසුරුම් හලට රැගෙනනවා සංවිධානාත්මක නිෂ්පාදනයක්. ඇසුරුම් හල තුලේ පුතේ පිරිසුදු කිරීම, ශ්‍රේණිගත කිරීම, තේරීම, ඇසිරීම, ශීතනය හා ගබඩා කිරීම සිදු කරනවා පුතේ. එහෙනම් බලන්න ඇසුරුම් හල තුල සිදු කරන ක්‍රියාවන් ටික අපි ලියමු. ඇසුරුම් හල තුල සිදු කරන ක්‍රියාවන් ටික අපි බලමු මොනවද කියලා. මේ ඇසුරුම් හල තුල සිදු කරන ක්‍රියාවලින් ටික ලියමු පුතේ. ඇසුරුම් හල තුල සිදු කරන ක්‍රියාවන් මොනවද පුතේ? මේ එළවලු සහ පළතුරු නැත්නම් මෙතන පළතුරු අස්වනු කර්මාශාලා තුලට ඇසුරුම් හල තුලට ගෙනාවට පස්සේ සිදු කරන ක්‍රියාවල මේ සංවිධානාත්මක නිෂ්පාදනයක් පුතේ අපනයනය සඳහා සූදානම් කරන අවස්ථාවක් අපි සලකලා බලමු. ඇසුරුම් හල තුලදී පිරිසුදු කිරීම සිදු කරනවා පුතේ. ඇසුරුම් හල තුලදී පිරිසුදු කිරීම ඒ වගේම ශ්‍රේණිගත කිරීම grading ශ්‍රේණිගත කිරීම selection තේරීම සිදු කරනවා පුතේ. ඒ වගේම පුතේ අපි ඇසුරුම් හල තුල සිදු කරන ක්‍රියාවක් විදිහට පුතේ ඇසිරීම ඇසුරුම් හල තුල සිදු කරන ක්‍රියාවනිද පිරිසුදු කිරීම, ශ්‍රේණිගත කිරීම, තේරීම, ඇසිරීම සිදු කරනවා පුතේ. වගේම නිවැරදි ආකාරයට සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කළා ඇසිරීම සිදු කරනවා පුතේ. ඊට පස්සේ ශීතනය සිදු කරනවා පුතේ. ශීතනය කරනවා පුතේ රයිට්. ශීතනය ඒ වගේම ගබඩා කිරීම සිදු කරනවා පුතේ යටතේ. ශීතනය යටතේ සුදුසු ගබඩා කිරීමක් සිදු කරනවා පුතේ. රයිට්. ගබඩා කිරීම. හරි. ඊට පස්සේ මේ ඇසුරුම් හලට ගෙනාවට පස්සේ පුතේ පූර්ව ශීතනය සිදු කරනවා පුතේ. හරි. ඇයි මේ පූර්ව ශීතනයෙන් මොකද්ද පුතේ බලාපොරොත්තු වෙන්නේ? ෆීල්ඩ් හීට් එක නැත්නම් ශේෂ්ත්‍ර තාපය අඩු කරන එක. දැන් මේක වගා බිමේ ඉඳන් ගොවි බිමේ ඉඳන් භෝග වගා කරලා තිබ්බ භූමියේ ඉඳන් මේ අස්වැන්න අරගෙන එන්නේ. මේ අස්වැන්න අරගෙන එනකොට මේ අස්වැන්න තුල ශේෂ්ත්‍ර තාපය නැත්නම් ෆීල්ඩ් හීට් එක තියෙනවා. මේ තාපය ඉවත් කරන්න ඕනේ පුතේ. මේ ශේෂ්ත්‍ර තාපය නැත්නම් ෆීල්ඩ් හීට් එක ඉවත් කරන්න තමයි අපි පූර්ව ශීතනය කරන්නේ. ඇයි පූර්ව ශීතනය කරන්නේ? ශේෂ්ත්‍ර තාපය ඉවත් කිරීම සඳහා. රයිට්. අපි ලියමු මෙතනින් ශේෂ්ත්‍ර තාපය ඉවත් කිරීම සඳහා මොකද්ද කරන්නේ? පූර්ව ශීතනය සිදු කරනු ලැබේ.
ශේෂ්ත්‍රතාව ඉවත් කිරීම සඳහා තමයි පුතේ පූර්ව ශීතනය සිදු කරන්නේ. මේ ඇසුරුම් මල තුලදී අර අපි ශේෂ්ත්‍රී ඉඳන් ගේන අස්වනු පූර්ව ශීතනයට ලක් කරනවා ෆීල්ඩ් හීට් එක ඉවත් කිරීම සඳහා. හරි? ශේෂ්ත්‍රතාව ඉවත් කරනවා. ඊට පස්සේ ශීත ගබඩා කරනවා. මෙන්න මේ අවස්ථාව ශීත ගබඩා කරනවා පුතේ. ශීත ගබඩාවේදී නිෂ්පාදනයේ වඩාත් සුදුසුම උෂ්ණත්ව තත්ත්වයටදී ගබඩා කරනවා. අන්න බලන්න. ඉහළ ශ්වසන වේගයක් සහිත එළවලු සහ පළතුරු අස්වන වල පසු අස්වන වාණි අවම කර ගැනීම සඳහා තමයි පුතේ මේ ශීතදාම පරිපාලන ක්‍රියාවලිය සිදු කරන්නේ. හරි? ශීත ගබඩා කරනවා පුතේ. මේකෙදී නිෂ්පාදනයේ වඩාත්ම සුදුසු උෂ්ණත්ව තත්ත්වයටදී ගබඩා කරනවා. රයිට්? අපි ඒකත් සඳහා ලියමු පුතේ. ශීත ගබඩා කිරීමේදී නිෂ්පාදනයේ වඩා සුදුසු උෂ්ණත්ව තත්ත්වයටදී ගබඩා කරනවා. යටතේ නිෂ්පාදනය වඩාත් රයිට් සුදුසු උෂ්ණත්වයක් යටතේ ගබඩා කිරීම. වඩාත් සුදුසු උෂ්ණත්වයක් යටතේ පුතේ නිෂ්පාදනය ගබඩා කිරීම සිදු කරනවා. ශීත ගබඩාවේදී නිෂ්පාදනයේ වඩාත්ම සුදුසුම උෂ්ණත්ව තත්ත්වයටතේ ගබඩා කරනවා පුතේ. ඊට පස්සේ පුතේ ප්‍රවාහනය. ප්‍රවාහනයේදී පුතේ අපි දන්නවා රයිට් ප්‍රවාහනයේදී අපි දන්නවා පුතේ නිෂ්පාදනය බලන්න පුතේ ප්‍රවාහනයේදී වඩාත්ම සුදුසු උෂ්ණත්වයක් එහිදීත් පවත්ව ගන්න ඕනේ. ප්‍රවාහනයේදී පුතේ වඩාත්ම සුදුසු උෂ්ණත්වයක පවත්වා ගැනීම. මතක තියාගන්න ප්‍රවාහනයේදී වඩාත්ම සුදුසු උෂ්ණත්වයක පවත්වා ගැනීම සිදු කරනවා පුතේ. මතක තියාගන්න මේ ප්‍රවාහනයේ මේ බලන්න පුතේ මේක නැවකින් වෙන්න පුළුවන් පුතේ, ෆීසර් ට්‍රක් එකකින් වෙන්න පුළුවන්, නැත්නම් මේ අපිට ගුවන් යානයකින් සිදු කරන ප්‍රවාහනයක් වෙන්න පුළුවන්. ඒකෙදී වඩාත්ම සුදුසු උෂ්ණත්ව තත්ත්වයක පවත්වා ගැනීම වැදගත් පුතේ. මේ ශීතදාම පරිපාලනයේදී විශේෂයෙන්ම මේ ඉහළ ශ්වසන ශීඝ්‍රතාවයක් සහිත එළවලු පළතුරු සඳහා තමයි පුතේ මේක සිදු කරන්නේ. ඊට පස්සේ අපිට මේ තුල බලන්න ප්‍රවාහනයේදී ශීත ගබඩා කිරීම සිදු කරනවා පුතේ. ඊට පස්සේ මේ බලන්න මෙතන ශීත ගබඩා කිරීම, මේක ශීත ගබඩා කිරීම පුතේ. ශීත ගබඩා කිරීමෙන් පස්සේ පුතේ ඉදවීමට කටයුතු කරනවා. ඊට පස්සේ තමයි පාරිභෝගික අතට යන්නේ. ඊට පස්සේ තමයි පුතේ මේකෙදී පාරිභෝගික අතට යන්නේ. රයිට්? නැවත සරයක් මතක් කරගමු පියවර ටික අපි. ශීතදාම පරිපාලනය, ඇසුරුම්හල. මෙතන ඇසුරුම්හල තියෙන පුතේ සංවිධානාත්මක නිෂ්පාදනයක්. ඇසුරුම්හලට ගෙනකොට මේකෙදී පිරිසුදු කිරීම, ශ්‍රේණිගත කිරීම, තේරීම, ඇසිරීම, ශීතනය හා ගබඩා කිරීම කියන පියවර සිදු වෙන්නේ ඇසුරුම්හල තුලදී පුතේ. මුලින්ම ඇසුරුම්හල තුලදී පූර්ව ශීතනයට ලක් වෙනවා පුතේ. ශේෂ්ත්‍රතාපය ඉවත් කිරීම සඳහා මේ පූර්ව ශීතනය සිදු කරනවා පුතේ. ෆීල්ඩ් හීට් එක ඉවත් කරන්න. ඊට පස්සේ මේක ශීත ගබඩා කරනවා. ශීත ගබඩාවට මේ තුල පුතේ නිෂ්පාදනයේ වඩාත්ම සුදුසු උෂ්ණත්වයක් යටතේ ගබඩා කිරීම සිදු කරනවා පුතේ. ඊට පස්සේ ප්‍රවාහනයේ පුතේ ප්‍රවාහනයේදීත් මේ ශීත ගබඩා තත්ත්ව භාවිතා කරනවා පුතේ. ඊට පස්සේ පුතේ අනතුරුව ප්‍රවාහණයෙන් පස්සේ මේක නැවත ශීත ගබඩාවට යනවා පුතේ. දැන් එක්ස්පෝර්ට් කරාට පස්සේ අපි බයට මේක දුන්නා ගත්තට පස්සේ එක්ස්පෝර්ට් එකේදී අපි අපනයනයේදී පුතේ අපි දන්නවා එක්ක ගුවන්තොට අපි ගුවන් මගින් නැත්තම් නැව් මගින් හරි නැත්තම් ප්‍රවාහනය සඳහා මේ පීස ට්‍රක් මගින් ඊට පස්සේ නැවතත් ඒක ශීත ගබඩාවකට යන්නේ. ඊට පස්සේ මේක ඉදවීමේ ක්‍රියාවලියට යොමු කරනවා පුතේ පළතුරක් නම්. ඊට පස්සේ උන්න අනතුරුව තමයි පාරිභෝගිකයා අතට පත්වීම සිදු කරන්නේ. මේ පුතේ විශේෂයෙන්ම අපි කතා කරේ මෙතනදී දුවල පුතාලත් එක්ක මේ ශීතදාම පරිපාලනයේ ඉහළ ශ්වසන වේගයක් සහිත එළවලු හා පළතුරු මේ ශීතදාමයේ තුල නිසි ලෙස හැසිරවීමෙන් අපිට ඒවායේ පසුඅස්වනු හානි, post house damage අවම කරගන්න පුළුවන් කියන එකයි දුවේ පුතේ මෙතන විස්තරාත්මකව ආදරණීය දුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරේ. මේ බලන්න මේ ශීතදාම පරිපාලනයේ පදනම් වෙලා තියෙන්නේ නිෂ්පාදනයේ ශ්වසන ශීඝ්‍රතාවයේ පාලනය කළා. නිෂ්පාදනයේ ශ්වසන වේගය එළවලු පළතුරු අස්වනු නෙළූ පසුත් පුතේ පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා, ශ්වසනය කරනවා. අපි නිතරම කියන කතාවක් රයිට් එතිලීන් නිෂ්පාදනය සිද්ධ වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ ශීතදාම පරිපාලනයේ පදනම් වෙලා තියෙන නිෂ්පාදනයේ ශ්වසන ශීඝ්‍රතාවයේ පාලනය කළා. ඒකෙන් අස්වනු වල ජීව කාලයේ සෙල්ෆ් ලයිෆ් එක උපරිම කිරීම හා උසස් තත්වයක්
පවත්වා ගැනීම මතයි ආදරණීය දුවේ පුතේ. රයිට් එහෙනම් ඒක අනිවාර්යෙන්ම අපි හයිලයිට් කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. බලන්න ශීතදාමය අපි වෙනත් පාටක් ගමු. මේ බලන්න ශීතදාම පරිපාලනය පදනම් වී ඇත්තේ නිෂ්පාදනයේ ස්වසන ශීඝ්‍රතාවයේ පාලනය කරලා එමගින් අස්වනු වල ජීවකාලයේ උපරිම කිරීම හා උසස් තත්ත්වයක් පවත්වා ගැනීම මතයි දරුවනේ. එහිදී මේ පූර්ව ශීතනය බලන්න පූර්ව ශීතනයේදී අපි ශේෂ්ඨතාපය ඉවත් කරලා ෆීල්ඩ් හීට් එක ඉවත් කරලා වගා ශේෂ්ත්‍රය දැන් අරන් එනකොට තිබ්බ හීට් එක අයින් කරලා මේ ආහාරයේ අත්‍යවශ්‍ය තාපය ජනනය වීම අඩු කිරීම සිදු කරනවා පුතේ. ආහාරයෙන් අත්‍යවශ්‍ය තාපයේ ජනනය වීම අවම කිරීම අඩු කිරීම සිදු කරනවා පුතේ. මෙමගින් නිෂ්පාදනය ඉක්මනින් ශීතනයෙන් පැය 48ක් වූ අඩු කාලයකදී අවශ්‍ය කරන ගබඩා උෂ්ණත්වයට පත් කිරීම සිදු කරනවා. අවශ්‍ය කරන ගබඩා උෂ්ණත්වයට පත් කිරීම සිදු කරනවා. මුලින්ම පූර්ව ශීතනයේදී ෆීල්ඩ් හීට් එක නැත්තම් ශේෂ්ඨ තාපය ඉවත් කරලා අත්‍යවශ්‍ය තාපයේ ජනනය වීම අඩු කිරීම සිදු කරනවා පුතේ. මොකද්ද මෙමගින් වෙන්නේ? අදාළ නිෂ්පාදනයේ ඉක්මනින් ශීතනයෙන් පැය 48ක් වූ ඊට අඩු කාලයකදී පුතේ අවශ්‍ය කරන ගබඩා උෂ්ණත්වයට පත් කිරීම සිදු කරනවා. අවශ්‍ය කරන ගබඩා උෂ්ණත්වයට පත් කිරීම සිදු කරනවා දුවේ පුතේ. හරි. වඩාත්ම සුදුසු උෂ්ණත්වයේ ශීත ගබඩා කිරීම මගින් ගබඩා කාලයේ දීර්ඝ කරන අතර එමගින් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ පහසුව ඇති කරනවා. මොකද්ද පුතේ කියන්නේ? වඩාත්ම සුදුසුම උෂ්ණත්වයේ වඩාත්ම ගැළපෙන ආහාරය සඳහා වඩාත්ම සුදුසු උෂ්ණත්වයේ පුතේ ශීත ගබඩා කිරීම මගින් ගබඩා කාලය දීර්ඝ කරගන්න පුළුවන් පුතේ. ගබඩා කරලා තියෙන කාලය දීර්ඝ කරගන්න පුළුවන්. එමගින් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ පහසුවක් ඇති කරනවා. ඒකෙන් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ පහසුවක් ඇති කරනවා දුවේ පුතේ. මේ ශීත ගබඩා කිරීමේදී එළවලු හා පළතුරු ප්ලාස්ටික් ඇසුරුම් හරි පොලිස්ටයිරින් ඇසුරුම් තුල හෝ ගබඩා කිරීම වැදගත් පුතේ. පලිබෝධ පාලනය සඳහා අවම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම ඉතා වැදගත්. මේ සඳහා පලිබෝධ පාලන ක්‍රියාවලිය මත ප්‍රධාන මිනිමම් කෙමිකල් එකක් අවම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ශීත ගබඩා කිරීමේදී එළවලු සහ පළතුරු ප්ලාස්ටික් ඇසුරුම් හෝ පොලිස්ටයිරින් ඇසුරුම් තුල ගබඩා කිරීමයි වැදගත් වෙන්නේ. පලිබෝධ පාලනය සඳහා අවම රසායනික ද්‍රව්‍ය භාවිතයයි පුතේ අතිශය වැදගත් කාරණාව වෙන්නේ. හරි. එළවලු හා පළතුරු ප්‍රවාහනයේදී පසු අස්වනු හානි අවම කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් ප්‍රධාන ක්‍රමෝපායන් කතා කරන්න පුතේ. එහෙනම් අපි කිව්වා මේ අස්වනු ප්‍රවාහනයේදීත් පුතේ පසු අස්වනු හානි සිද්ධ වෙනවා. එහෙනම් අපි දන්නවා මේ අස්වනු ප්‍රවාහනයේදී මේ අස්වනු මත ඉඳගෙන යනවා. අස්වනු අවශ්‍ය ප්‍රමාණයට වඩා පැටවීම සිදු කරනවා. ප්‍රවාහනයේදී නිසු අසුරුම් භාවිතා නොකිරීම පුතේ. ඉතින් බෑම් හා පැටවීම් වලදී ඇති කරන ලබන මේ අපි යෝග්‍ය නොවන පසු අස්වනු ක්‍රියාකාරකම් හේතුවෙන් අපි දන්නවා ප්‍රවාහනයේදී අස්වනු හානි වෙන රළු වාහන රිය පැදවීම නේද පුතේ. ඉතින් මේ රෝදවල වායු පීඩන තත්වයන් බලපානවා පුතේ නේද පුතේ. අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීමත් හේතුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ආදරණීය පුතේ, එළවලු හා පළතුරු ප්‍රවාහනයේදී පසුවස්වනු හානි අවම කර ගැනීමට අපි අනුගමනය කළ යුතු ප්‍රධාන ක්‍රමෝපායන් දැන් කතා කරන්න යන්නේ. එකක්, ප්‍රවාහන මාධ්‍ය පිළිබඳව සැලකිලිමත්භාවය පවත්වා ගන්න ඕනේ පුතේ. ඒ කියන්නේ සාමාන්‍ය වාහන භාවිතයේදී ටයරවල සුළං වායු පීඩනය සලකන්න ඕනේ පුතේ. ඒ වගේම රියදුරා නිතර වාහනයේ තිරිංග යෙදීම, නිතරම බ්‍රේක් ගහනවා. ඒතර ගැස්සිලා ගිහිල්ලා අරව වදින්න පුළුවන්. රියදුරා වාහනේ ටයර් වාහනේ රියදුරා නිතර වාහනයේ තිරිංග යෙදීම ආදී පාලනය තුලින් තිගැස්සුම් අවම වීම නිසා පුතේ අස්වැන්න හානි අවම කරගන්න පුළුවන්. අස්වැන්න හානි අවම කරගන්න පුළුවන් පුතේ. හරි. මෙතන අපිට අස්වනු හානි පුතේ අවම කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහනය කරනු ලබන ප්‍රමාණය හා ඇසුරුම වැදගත් වෙනවා පුතේ. ප්‍රවාහනය කරනු ලබන ප්‍රමාණය ක්වොන්ටිටි එක මම කිව්වේ අවශ්‍ය ප්‍රමාණයට අනවශ්‍ය විදියට පැටවීම සිද්ධ කරන්නේ නැහැ පුතේ. ඒකත් වැදගත්. ප්‍රවාහනය කළ ලබන ප්‍රමාණය හා ඇසුරුම මොන වගේද මේ ඇසුරුම් කරලා තියෙන ඇසුරුම් ද්‍රව්‍ය මේ මගින් තැලීම් පොඩිවීම මෙන්ම ජීව සෛල වලට සිදුවන
ජීවසෛලවල සිදුවන ශ්වසනය නිසා සිදුවේ හැකි හානිය අවම කරගන්න පුළුවන්. කෘෂි තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරීම මෙහිදී එළවලු හා පළතුරු ප්‍රවාහනයේදී තැලීම් වැළැක්වීම සඳහා නව ප්‍රභේද සකසා භාවිතා කරන්න පුළුවන් පුතේ. දැන් රත්න ඒ වගේම මොනවද මේ පැපොල් වර්ග රත්න රෙඩ් ලේඩි වර්ගයේ පැපොල් ඒ වගේම තිලින වර්ගයේ තක්කාලි යොදා ගන්න පුළුවන් පුතේ. මේ කෘෂි තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් නේද පුතේ අපිට නිෂ්පාදන සිදු කිරීම මගින් කෘෂි තාක්ෂණික ක්‍රමවේද මගින් එළවලු හා පළතුරු ප්‍රවාහනයේදී තැලීම් වළක්වා ගැනීම සඳහා ඒ සඳහා ඒවාට නව ප්‍රභේද භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පුතේ රත්න සහ රෙඩ් ලේඩි වර්ගයේ පැපොල් නිෂ්පාදනය කිරීම ඒ වගේම තිලින වර්ගයේ තක්කාල් නිෂ්පාදනය කිරීම තුළින් මේ පසුවස්වනු හානි ප්‍රවාහනයේ සිදුවීම් දේවල් අපිට අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා දුවේ පුතේ. රයිට්. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණියේ 10 වන ඒකකයේ පුතේ අපි විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියේ 10 වන ඒකකයට අදාළ ඒ 10 වන ඒකකයේ දෙවන කොටසයි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කළේ පුතේ. 10 වෙනි ඒකකයේ දෙවනි කොටස විශේෂයෙන්ම මේ කල්තබාගත නොහැකි එළවලු සහ පළතුරු අස්වනු මේ කල්තබාගත නොහැකි එළවලු සහ පළතුරු අස්වනු වල පසුවස්වනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කළා දුවේ පුතේ. අපි බලාපොරොත්තු වුණා ඊළඟ කොටසින් අවසන් කොටස මේ පාඩමේ 10 වෙනි පාඩමේ අවසන් කොටස විශේෂයෙන්ම මේ මත්ස්‍ය අස්වනු සම්බන්ධයෙන් පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වුණා ආදරණීය දුව පුතාලත් එක්ක අපි ඊළඟ කොටසින් හම්බෙමු දුවේ පුතේ. ආයිබෝවන්.